පින්වතුනි කටින පින්කම් ආදී පින්කම් කිරීම තුලිනුත් දාන ආදී කුසල ධර්ම සිද්ධ කිරීම තුලිනුත් සීලාදී ගුණ ධර්ම පිරීම තුලිනුත් අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ එකම එක අර්ථයක්. ඒ තමයි අපේ ජීවිතවල තියෙන දුක ඉවත් කරගන්නවා කියන අර්ථය සිද්ධ කරගන්න එක. මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ සැප සැනසෙල්ල අපේ ජීවිතයට ළඟා කරගන්නට. මේ හැම ක්‍රියාවක්ම කරන්නේ දුක් දුම්නස් අපේ ජීවිතෙන් අයින් කරගන්නට. ඒ නිසා අවශේෂ කුසල ධර්මයන් ගැන විස්තර වශයෙන් විස්තරයක් නොකොට ජීවිතයකට දුක එකතු වුණේ කොහොමද? ජීවිතයක තියෙන දුක අයින් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ කොහොමද කියන කාරණාව පෙන්වන්නට පුළුවන් සූත්‍ර පාඨයක් මම මාතෘකා කළා. අපි හැමදෙනාගේම මේ සියලු ධර්මතාවලම අර්ථය දුකෙන් ඈතර වෙලා සැපසෙනසිල්ල ලබා ගැනීම නිසා. පින්වතුනි මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයන්ගේ ජීවිතයයි නොයෙක් විදිහේ සූදු වල යෙදෙන පුද්ගලයන්ගේ ජීවිතයයි දෙක සමානයි කියලා මට වෙලාවකට හිතෙන්නේ. කුමක් නිසාද? සූදු කෙලියට පුරුදු වෙච්ච මිනිසයා රුපියල් 4-5000ක් අරගෙන ඉස්සෙල්ලාම ඒ සූදු කෙලියේ දෙන්නේ දිනන්න කියලා. තව මුදලක් දිනා ගන්න කියලා. දිනා ගන්න කියලා යෙදුනහම ඒකෙන් 1000ක් පෙරදුනොත් දිනන අදහස අතහරිනවා. ඊට පස්සේ උත්සාහවත් වෙන්නේ පෙරදිච්ච 1000 දිනා ගන්න. පෙරදිච්ච 1000 දිනා ගන්න කියලා ඉතුරු 1000ක් යනවා. ඒ 2000 දිනා ගන්නයි ඊට පස්සේ උත්සාහවත් වෙන්නේ. මෙහෙම 5000ම විනාශ වෙනවා. ඊට පස්සේ ඒ නැති වෙච්ච 5000 හොයන්න ගෙවල් දොරවල් වල තියෙන බඩු විමුක්ත විකුණලා ණය දුරුස් වෙලා උගස් කරලා මේ වගේ හැම දෙයකින්ම කරන්නේ මොකටද? ඊට පස්සේ දිනන්න නෙවෙයි පෙරදිච්ච දේ ලබා ගන්න. සූදුකාරයා පළමු පෙරදුමින්ම සියල්ලම පරදිනවා. ඒ පෙරදුමින් බේරෙන්න කියලා දරන උත්සාහය තුලදී මේ ජීවිතේ පරාද වෙලා නොඑක් අකුසල ධර්ම ආදී ධර්මත් කරලා මුදල් හොයලා පරාද වෙච්ච දේ හොයන්න උත්සාහවත් වෙන්නේ. ඒ පරාදයේම හේතු වෙලා සසරත් පරාද වෙනවා. බොහෝ කාලයක් සතර අපායට යන අකුසල කර්ම කළ සතර අපා දුකත් විඳිනවා. සූදුකාරයා එකපාරයි පෙරදුනේ. පළමු පෙරදුමේ මුළු ජීවිතේම පෙරදුනා. ඒ වගේ මේ ලෝකයේ අයත් ඉස්සෙල්ලාම අවාහ විවාහයක් වෙන්නේ, ගෙවල් දොරවල් හදාගන්නේ, බඩු මුට්ටු ගන්නේ, සතුටු වෙන්න, සැප විඳින්න. සැප විඳින්න කියලා ගත්ත දේ කැඩෙනකොට, පිළියම් කරන්න වෙනකොට, විනාශ වෙනකොට එදා ඉඳලා ජීවිතේම වැය කරන්නේ ඒ කැඩිච්ච දේ, විඳිච්ච දේ, රෝගී වෙච්ච දේ, විනාශ වෙච්ච දේවල් වලට පිළියම් කරන්න. මුළු ජීවිතයම මුලින්ම මේ හැම දෙයක්ම ඇති කරගන්නේ සූදුකාරයා මුලින් මෙතෙන්ට ගියේ දිනන්න. පෙරදුනාට පස්සේ
ඊට පස්සේ දිනන අදහස නැහැ. මොකක්ද? පෙරදිච්ච දේ ලබා ගන්නයි උත්සාහවත් වෙන්නේ. ඕගොල්ලෝ මේ හැම දෙයක්ම මුලින්ම ඇති කරගන්නේ සැපවත් වෙන්න. හැබැයි සැපවත් වෙන්න ගත්ත දේ විපරිණාම වෙලා දුක එනකොට එදා ඉඳලා මුළු ජීවිතේම ගෙවන්නේ දුකෙන් මිදෙන්න. දුක අයින් කරගන්න. සූදුකාරය පළමු පෙරදුමෙන් පෙරදුනා වගේ අපේ ජීවිතයත් පළමු වැරදීමෙම වරදිනවා. මේ ජීවිතේත් ණයතුරුස් වෙලා රැකිරස්සාවල් කළා වෙහෙස මහන්සි වෙලා දුක නිවා ගන්න දුක නැති කර ගන්න නොඑක ආකාරයේ ක්‍රම උපායන් හොයනවා. ක්‍රම උපායන් සකස් කරනවා. ඒ ක්‍රම උපායන් තුළදී දැහැමි වගේම අදහැමි ක්‍රම උපායන් උදව් කරගන්නවා. ඒ දුකෙන් මිදෙන්න ගත්ත ඒ අදහැමි ක්‍රමයම මුල් කරගෙන ප්‍රේත අසුර නිරිතිරිසන් ආදී සතර පායවලත් ඉපදිලා දුක් විඳින්න වෙනවා. මුලින්ම ගත්තේ සැප විඳින්න ගත්ත දේ විපරිණාම වෙනකොට ඇතිවෙච්ච දුක ජීවිතේ පුරාවටම ගෙවා ගෙවන්න උනේ ගෙව්වේ දුකෙන් මිදෙන්න. දැන් සැප විඳින්න නෙමෙයි දුකෙන් මිදෙන්නයි දුක අයින් කරගන්න ජීවිතේ ගෙවන්නේ. ඒ දුක අයින් කරගන්න ජීවිතේ ගෙවන ජීවිතේ වියදම් කරන කෙනා දැහැමිවත් වගේම අදහැමිවත් කරනවා. ඒ හේතුවෙන් බොහෝ කාලයක් දුක් පිණිස පවතින අකුසල කර්ම කරලා දුගතියකටත් ගිහිලා දුක් විඳිනවා. සූදුකාරය පළමු පෙරදුමෙන්ම මේ ජීවිතයේ සියල්ලනුත් පෙරදිලා සසර ජීවිතේනුත් පරාද වෙනවා වගේ මේ ලෝකේ හැම කෙනෙක්ම පළමු දුකෙන්ම දුකටපත් වෙලා ජීවිතේම දුකෙන් මිදෙන්න උත්සාහවත් වෙලා ඒ උත්සාහය තුළින්ම පරලෝක ජීවිතය දුක් සහගත කරගන්නවා. පින්වතුනි, මේ සූදුකාරයේ ක්‍රියාව සිද්ධ කරමින් ඔබත් මමත් මේ සංසාර ගමනේ එන්නේ අද ඊයේ කෙනා නෙමෙයි. අනන්ත පරිමාණ සංසාරික අපි හැම දිනෙකම කරන්නේ මේ ටික. නමුත් අපේ මනස රළු වැඩි නිසා යථාර්ථය අවබෝධ නොවුණු නිසා අපි දුක නැති කරන්න විඳින දුකක් කියලා තේරෙන්නේ. අපි මෙච්චර උත්සාහ වෙලත් දුක ජීවිතෙන් ගෙවුනේ නෑ නේද? තවත් මේක කළා දුක ජීවිතෙන් ගෙවෙයිද කියලා අපි අපෙන් අහන්න තරම් අපි බුද්ධිමත් නෑ. මේ දේශනාවට මුලින්ම මතක් කරනවා පින්වතුනි, මේ අවුරුදු 50ක 60ක ජීවිතය මොන තරාතිරමක් මොන නිලතලයක් තිබුණත් ඔබට ඒක ඇත්ත නොවේවා. ඔබට මේ හැම දෙයකම වටිනාකමේ ආවුස අවුරුදු 50යි 100යි නැත්නම් මාස 1200යි නේද කියලා මේ කාරණාව ඔබට තේරෙනවා නම් පින්වතුනි, ඕනෑවට වඩා මේ ලෝකයේ හරවත් වශයෙන් පය ගහලා ඉන්නේ. ගොඩාක් දෙනෙක් සසර මෙතරම ඉපදිලා මෙතරම මැරෙන අය. ඒ බඳු ලෝකයේ අතරින් සසර පරතරක් හොයන්න උත්සාහවත් වෙන්නේ බොහෝම ටික දෙනයි. අවුරුදු 50ක 60ක මේ ජීවිතයේ ඇත්තම වෙනවා. ඒ නිලතල ඇත්තම වෙනවා. ඒ වටපිටාව ඇත්තම වෙනවා. සිහියක් නුවණක් නැහැ එයාට මේ අවුරුදු 50න් 100න් ඔබට එහා පැත්තට අරගෙන යන්න. ඒ බඳු ලෝකයක් තුල සිහිවත්ව නුවණැත්තෙක්ව කටයුතු කරලා මේ ශන සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා මුලින්ම මතක් කරනවා. ඒ වගේම මතක් කරනවා
බුදුදහම ස්වභාවයෙන්ම ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. මම අද ඔයගොල්ලන්ට පෙන්වලා දෙන්න හදන දහම් කරුණු ටිකක් ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. ගැඹුරකට වඩා සියුම් අර්ථයක් තියෙන්නේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතු දර්ශනයක් ධර්මයක් බුදුදහම. ඉතින් මේ කියන බණ ටික ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. සෙලවෙන මනසින් විසිරුණු මනසින් ධර්ම ශ්‍රවණය කළොත්. ඒ නිසා හැම දිනාටම මුලින්ම මතක් කරන දේ තමයි හිතේ විතර්ක උපදවන්නේ නැතුව හිත ඇතුලෙන් එක එක වැඩ කරන්න යන්නේ නැතුව මේ වෙලාවේදී හිතේ ගතියට යට නොවි හිත යට කරගෙන මේ ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදන්නේ මොකක්ද කියලා කෙසේද යන අදහස් ඇතුව පදයෙන් පදය ඊටමත් ඌමනාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. ධර්මයේ තුලින් පෙන්වන වචනයක්වත් සමහර විට නොතේරුණත් ඒක අල්ලගෙන හිතේ තර්ක විතර්ක කරන්න එපා. ඒ කරනකොට වටිනා අර්ථයන් පෙන්වන වචන බොහෝ ගණනක ඔයගලන්ට පහු වෙලා. හොඳට දේශනාව කෙලවර වෙනකන් අහගෙන හිටියොත් ඒ ප්‍රශ්න වලට උත්තර හම්බ වෙයි. එහෙම හම්බ නොවුනොත් පස්සේ විවේකයෙන් ඒ ප්‍රශ්න අපි කතා කරමු. ඒ නිසා මුලින්ම මතක් කරනවා හොඳට බණ අහන්නට. පින්වතුනි චතුරාර්ය සත්‍ය ඝටිත වූ මනාකොට දේශනා කරන සුදේශිතු වූ ධර්මයක් යම් පිරිසක් ශ්‍රවණය කරනවා නම් ඒ පිරිස 100ක් ඉන්නවා කියමුකෝ. ඒ 100න් 99ක්ම ධර්මය අවබෝධ නොවෙන්න තියෙන හේතුව පාරමිතා නැතිකම නිසා නෙමෙයි, එකඟ වූ සිතින් කියන දේ නාහපු කමයි. හැමෝම අභව්‍ය පුද්ගලයෝ නෙවෙයි. පුබ්බේච්ච කත පුඤ්ඤතා පෙරකල පින් ඇති නිසායි බුද්ධෝත්පාද කාලෙක සද්ධර්මයේ තියෙන වටපිටාවක හංගවාගෙන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් මනසක් ඇතුව පහළ වුණේ. ඒ නිසා එබඳු කෙනාට තියෙන එකම අඩුව තමයි මොකක්ද? සකසා ධර්ම ශ්‍රවණය නොකරන බව. සකසා බණ අහනවා කියන මේ කාරණාව ප්‍රමාණවත් නිවන් මඟ මෙන්න මේකයි කියලා සුත්තමේ ඥාණයෙන් දැනගන්න දැක ගන්න. සත්‍ය ඥාන කරගන්න. ඊට පස්සේ එහෙනම් මම මෙන්න මේක කටයුතුයි කියලා කෘත්‍ය ඥානය ඔබට උපදින්නේ. එහෙම කළාමයි මම දැන් ඒ ටික කළා ඉවරයි කියලා කෘත්‍ය ඥානය ඔබ තුල උපදින්නේ. එයි මම මේ නැවත නැවතත් බණ අහන්න කියන වචනේ පුන පුනා කියන්නේ ඒ මනාවකට ධර්ම ශ්‍රවණය කරනවා කියන අර්ථයමයි මෙතන වටින්නේ. මම මේ වටාපත පෙන්නුවොත් මේ බලන්න කියලා මම කොච්චර පෙන්නුවත් ඕගොල්ලෝ අහක බලාගෙන ඉන්නවනම් පෙනෙයිද? පේන්නේ නැහැ. ඕගොල්ලෝ බලාගෙන හිටියත් මම වටාපත පෙන්නුවේ නැත්තම් ඒත් පේන්නේ නැහැ. ඕගොල්ලෝ බොහෝම වමනාවෙන් සකසා කන් යොමු කරලා හොඳට අහගෙන හිටියත් ඒ දේශනාව තුළ මේ දුක ඕගොල්ලන්ගේ ජීවිතේ ওই දුක ඇති උනේ මෙන්න මේ වැරද්දෙන්
මෙන්න මේ වැරද්ද නැති වෙච්ච දවසට ওই දුක ගෙවිලා යනවා. ඒ සඳහා ඕගොල්ලෝ මෙන්න මේ ටික කරන්න කියන කාරණාව දේශනාවෙන් පෙන්වන්න නැත්තම් ඕගොල්ලෝ මොනතරම් හොඳ උවමනාවකින් 100කින් ආගෙන හිටියත් චතුරාර්ය සත්‍ය තේරෙන්නේ නැහැ. මොකද මේ දේශනාව තුළ ඒ ධර්මතාවයේ ඝටිතව තිබුණේ නැති නිසා. යම් දේශනාවක් සුදේශිතයි කියන්නේ මේ ජීවිතයක දුක, ඒ දුක ඇති උනේ මෙන්න මෙහෙම. ඒ දුක නැති වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ සඳහා ඔබ මෙන්න මේ ටිකකට යුතුයි කියලා පෙන්නකොට ඒ දේශනාව සුදේශිතයි. ඒ බඳු දේශනාවක් කළත් ඕගොල්ලෝ හිතින් gedara ගැන, රස්සාව ගැන, ලියුමකට අස්සම් කරපු එක ගැන, නැත්නම් වැඩ කරපු එක ගැන, කෙනෙකුට බැනපු එක ගැන, දරුවා දැන් මොකක් කරයිද කියලා හිතෙන් හිතා හිටියොත් පෙනේද මේ ටික? පේන්නේ. මනා කොට සුදේශිතු චතුරාර්ය සත්‍ය ඝටිතු දේශනා වශයෙන් ලැබෙනකොට අපි හිතයි කනයි දෙකම එකට එකතු කරලා සකසා ඇහුවොත් ඒකාන්තයෙන්ම අපේ ජීවිතයේ දුක්ුනේ මෙහෙම නේද කියලා තේරෙනවා. මෙච්චර කාලයක් කරපු මේ සූදු කෙලියෙන් මිදෙන්න පුළුවන්කම තියෙයි. ඒ නිසා හැම දිනාටම මතක් කරනවා බොහෝ වමනාවෙන් දේශනාව අහන්න. හැබැයි ඒ වගේම මතක් කරනවා ආරම්භයේදී ඇති කරගන්න උද්‍යෝගිමත්කම වගේම ඒ උද්‍යෝගිමත්කම හිතට ආරෝපණය කරගෙන නගාගෙන නැවත නැවතත් අවදි බවකින්ම ඇසිය යුතුයි. නැත්තම් මුලින් ආමුදුරු මතක් කළ නිසා කියලා දැන් මම මතක් කළ හින්දා හොඳ උවමනාවෙන් අහනවා. ටිකක් වෙලා යනකොට දන්නේම නෑ අර උත්සාහවත් ගතිය ලිහිල් වෙලා ගෙවල් දොරවල් වල වැඩ කටයුතු කරන්න යනවා උතන ඉඳගෙන. ඒ නිසා ආරම්භය වගේම මැදදිත් දේශනාව අවසන් වෙනකොට එකම ආකාරයකට සිහිවත් බවකින් ඉන්න කියලා මතක් කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායේ 3 වෙනි කාණ්ඩේ සමාධි භාවනා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සමාධි භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාධින් භික්කවේ භාවේත, මහණෙනි සමාධිය වඩන්න. මේක හොඳ අර්ථයක්. අපි බොහෝ දෙනෙක් හිත සමාධි කරන්න කියලා බොහෝ උපායන් කරනවා, බොහෝ දේවල් කරනවා, භාවනා පන්ති වලට යනවා, ක්‍රමවේදයන් කරනවා. හැබැයි මේ කරන්නේ මොකකටද? මොකක් සඳහාද? ඒව මුකුත් දන්නේ නැහැ. නමුත් මේ සූත්‍රයෙන් හොඳ අර්ථයක් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. සමාධි භික්ඛවේ භාවේත, මහණෙනි සමාධිය වඩන්න. සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති. මහණෙනි, මහණහුගේ හිත සමාධි වුණාම ඇත්ත ඇති හැටි දකිනවා. සමාධි වඩන්න මොකටද? සමාධිය වැඩුවාම ඇත්ත ඇති හැටි දකිනවා කියලා පෙන්නනවා. පෙන්වලා තථාගතයන් වහන්සේ ආපහු ප්‍රශ්නයක් අහනවා. කිංචියත භූතං පජානාති. මොකක්ද ඇත්ත ඇති හැටි කියලා දකින්නේ? මොකක්ද ඇත්ත ඇති හැටි කියලා සමාධිගත මනසින් දකින්නේ මොකක්ද?
රූපස්ස සමුදයං චත්තංගමංච රූපයක ඇති වෙන්නේ රූපයක් ඇති උනේ මෙහෙම නේද අපිට රූපයක් ඇති උනේ මෙහෙම නේද ඒ අපි ගාව තියෙන රූපේ නැති වෙන්නේ මෙහෙම නේද වේදනාය සමුදයං චත්තංගමංච වේදනාවගේ ඇතිවීමත් නැතිවීමත් දකිනවා සංඥාය සමුදයං චත්තංගමංච සංඥාවගේ ඇතිවීමත් නැතිවීමත් දකිනවා සංඛාරාණං සමුදයංච අත්තංගමංච සංඛාරයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකිනවා විඥානං සමුදයංච අත්තංගමංච විඥානයගේ ඇතිවීමත් නැතිවීමත් දකිනවා මේ විදිහට පෙන්නලා කෝච භික්ඛවේ රූපස්ස සමුදය කෝ වේදනාය සමුදය කෝ සංඥාය සමුදය කෝ සංඛාරණ සමුදය කෝ විඥාන සමුදය මහණෙනි රූපේ ඇතිවීම මොකක්ද වේදනාවේ ඇතිවීම කුමක්ද සංඥාවගේ ඇතිවීම කුමක්ද සංඛාරයේ ඇතිවීම කුමක්ද විඥානයේ ඇතිවීම කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්නයක් අහනවා මම මේ පෙළ කිව්වට මේ වෙකින් එකට මම ලියලා දෙනවා පහුවේ හොඳට අහගෙන ඉන්න ඕනේ ලොකු අර්ථයක් ඕගලන්ට සිද්ධ වෙයි ඈ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි රූපේ ඇතිවීම වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ ඇතිවීම මොකක්ද තථාගතයන් වහන්සේම පිළිතුරු දෙනවා අභිනන්දති අභිවදති අජ්ජෝසහය තිට්ඨති මේ රූපේ ඇතිවීමට හේතුව මොකක්ද පෙන්නකොට අභිනන්දති අභිවදති අජ්ජෝසහය තිට්ඨති සතුටු වෙනවා ಗುಣ කියනවා බැසගෙන පවතිනවා අල්ලගෙන පවතිනවා ආපහු ප්‍රශ්නයක් අහනවා කිංචි අභිනන්දති කිංචි අභිවදති කිංචි අජ්ජෝසහය තිට්ඨති කුමක්ද සතුටු කුමකටද සතුටු වෙන්නේ කුමකද ಗುಣ කියන්නේ කුමකටද බැසගෙන පවතින්නේ රූපං අභිනන්දති රූපං අභිවදති රූපං අජ්ජෝසහය තිට්ඨති තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසහය තිට්ඨතෝ uppajjati නන්දි යා රූපේ නන්දි යම් රූපේ සතුටක් තියෙනම් තදුපාදාන ඒකටයි උපාදානය කියලා කියන්නේ තස්ස උපාදාන පච්චය භව භව පච්චය ජාති ඒ උපාදානය නිසා භවය භවය නිසා ජාතිය ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේ සියලු දුක් දෝමනස් ඇති වෙනවා කියලා පෙන්වනවා ඔය විදිහටම වේදනාය අභිනන්දති අභිවදති අජ්ජෝසහය තිට්ඨති තස්ස වේදනාය අභිනන්දතු අභිවදතු අජ්ජෝසහය තිට්ඨතෝ uppajjati නන්දි යා නන්දි තස්ස උපාදානං යා වේදනාය නන්දි තස්ස උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ මම පාළියේ කිව්වේ පෙළ දහම මේ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හැම ස්කන්ධ පහම මේ ස්කන්ධ පහේම ඇතිවීමට හේතුව හැටියට පෙන්වන්නේ මොකද්ද? අභිනන්දති කියලා කිව්වේ හිතින්
රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංකාරය ගැන, විඥානය ගැන සතුටු වෙනවා නම් ඒකට කියනවා අභිනන්දති කියලා. අභිවදති කියලා කියන්නේ මොකක්ද? ගුණ කියනවා. හරි ලස්සන. රූපේ කියනකොට හැම රූපයක්මයි තියෙන්නේ. ඇහැට පෙනෙන රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, කයට ගැටෙන පොට්ටබ්බ රූප කියන හැම රූපයක්ම සතුටු වෙනවා නම් හෝ ඒවට කැමති වෙනවා නම් ඒකට කියනවා අභිනන්දති. අභිවදති. හරි ලස්සන රූපයක්, හරි ලස්සන කඳු වැටියක්, හරි ලස්සන ළමයෙක්, අනේ හරි ලස්සන ගයක් කියලා අපි ಗುಣ කියනවා. හරි ලස්සන සින්දුවක්, හරි ලස්සන හඬක්, හරි හොඳ, හරිම හොඳ සුවඳක් කියලා අපි මේ කියන්නේ මොකද්ද? අභිවදති. අජ්ජෝසාය තිට්ඨති, බැසගෙන පවතිනවා කියලා කියන්නේ මොකක්ද? රූපේ පෙනෙනකොට රූපේ පැත්තට නැඹුරු වෙලා කටයුතු කරන එක. ඒ කියන්නේ මේ ගෙයක්, මේ ළමයෙක්, මේ මිනිසෙක් කියලා රූපය කෙනෙක් දෙයක් හැටියට පිළිගන්න එක, බාර ගන්න එක, රූපේ පැත්තට බැසගෙන පවතින එක. තව පැත්තකින් ගත්තොත් අභිනන්දති කියලා කියන්නේ මනෝ කර්මය. අභිවදති කියලා කියන්නේ වචී කර්මය. අජ්ජෝසාය තිට්ඨති කියලා කියන්නේ කාය කර්මය. ඒ කියන්නේ ඔබ කැමති දේ, ಗುಣ කියන දේ හොඳට යොමු කරලා බලනවා නේද? ඇහින් බලනවා කියන එක කායික ක්‍රියාවක්. ඇහැ කොහටද ආйти? කායට. බලනවා අතින් කරන එක විතරක් නෙමෙයි කායික ක්‍රියාව. බලන එකත් කායික ක්‍රියාවක්. බලනවා කියන එකත් කායින් කරන ක්‍රියාවක්. ඇහෙන සද්දයට සතුටු වෙනවා නම් ඒක මනෝ කර්මය. අභිනන්දති. හරිම ලස්සන හඬක් කියලා කියනවා නම් අභිවදති. අභිවදති. අජ්ජෝසාය තිට්ඨති. හොන්දට කන යොමු කරලා අහනවා ඒ හඬ. කාගේද මේ අහවල් ගායකයාගේ හඬනේ? හරිම ලස්සනයි කියලා කන යොමු කරලා අහනවා නේද? ඒ පැත්තට බර වෙලා හිතත් බර කළා, කනත් බර කළා සද්දේ පැත්තට ඉන්න එකට කියනවා අජ්ජෝසාය තිට්ඨති. ඇහත් බර කළා, හිතත් බර කළා රූපේ පැත්තට ඉන්න එකට කියනවා අජ්ජෝසාය තිට්ඨති. නාසයත් බර කළා, හිතත් බර කළා ගන්ධේ පැත්තට ඉන්න එකට කියනවා අජ්ජෝසාය තිට්ඨති කියලා. ඔන්න ඔය විදිහට රූප කියනකොට ගණ්ඩ ඇහැට පෙනෙන රූපයක් වේවා, ශබ්ද රූපයක් වේවා, ගන්ධ රූපයක් වේවා, රස රූපයක් වේවා, පොට්ටබ්බ රූපයක් වේවා, ඔය කුමන හෝ රූපයක ඔබ සතුටු වුණොත් හෝ ඒවේ ಗುಣ කිව්වොත් හෝ සතුටු උනේ නැතත් ಗುಣ නොකිව්වත් ඇහත් බර කළා, හිතත් බර කළා රූපේ දිහා බලාගෙන හිටීමම අජ්ජෝසාය තිට්ඨති. උපේක්ෂා වෙන්න පුළුවන්. හිතත් බර කළා, කනත් බර කළා සද්දේ පැත්තට අහුම්කම් දීගෙන ඉන්න එකට, ඇහෙන පැත්තට යොමු කරලා ඉන්න එකට කියනවා මොකද්ද? අජ්ජෝසාය තිට්ඨති. අජ්ජෝසාය කියලා කියන්නේ බැසගෙන සිටිනවා. මෙන්න මේ විදිහට රූපයේ අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. මේ ලෝකයා මොකද කරන්නේ? රූපයේ එක්කෝ සතුටු වෙනවා, එක්කෝ ಗುಣ කියනවා, එහෙම නැත්නම් බැසගෙන සිටිනවා. බලන්න ඕගොල්ලෝ කරනවද නැද්ද කියලා. එහෙම හිටියාම මොකද වෙන්නේ? නන්දි උත්තරයක් එනවා. ඔය රූප අතරින් ඕගොල්ලන්ට හිතට කැමති රූප වලින් ඕගොල්ලන්ට සතුටක් දැනෙන රූප අහු වෙනවා. මගේ දරුවගේ රූපේ, ගෙදර රූපේ, රත්තරන්, රිදී, මුතු, මැණික් මේ වගේ බොහොම කැමැත්ත ඇති වෙනවා. රූපස් අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. තස්ස
රූපං අභිනන්දතු අභිවදතු අජ්ජුසාය තිට්ඨතු uppajjati නන්දි. අන්න එයාට ඇති වෙන සතුට. රූපාරම්භය කැමැත්තක් ඇති වෙනවා. රූපවල වටිනාකමක් දැනෙනවා. රූපවල දේවල් කාරණා හම්බ වෙනවා. යා රූපේ නන්දි. රූපය ආරම්භය ඕගලන්ට කැමැත්තක් කුමන හෝ රූපයක් ආරම්භය කැමැත්තක් තියෙනං දකින්ද යා රූපේ නන්දි තද උපාදානං ඒකටයි උපාදාන කියන්නේ. ඕගලන්ට සිහිකරනද ඕගොල්ලෝ කැමැති දරුවෝ, ගෙවල්, රත්තරන්, රිදී, මුතුමැණික් කියලා ඇහෙන් දැකපු රූප කනෙන් අහපු ශබ්ද තියෙනවනේ. එහෙනම් දැන් මේ රූප වලට උපාදාන වෙලා තියෙන්නේ. යා රූපේ නන්දි තද උපාදානං. රූපය පිළිබඳ යම් සතුටක් තියෙනං සතුටක් දැනෙනං දකින්ද ඒකටයි උපාදානය කියලා කියන්නේ. තස්ස උපාදානං. උපාදාන පච්චය භව. මෙන්න මෙතනයි වටින්නේ. ඇහැට පෙනෙන රූපේ තුල ඔබ ඔය විදිහට හිටියොත් ඕකේ තියෙන දෝෂය මොකක්ද? භවය හැදෙනවා. භවය හැදෙනවා. භවය කියලා කියන්නේ මොකක්ද? ඔබ දැකපු ඇහැ නිරුද්ධ වෙනවා. රූපේ නිරුද්ධ වෙනවා. චක්කු විඥානේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් ඒ ඇහැ ගැන රූපේ ගැන චක්කු විඥානය ගැන ඔබ සතුටු වුණොත් සතුටු බව ප්‍රකාශ කළොත් ඒ නැත්තම් බැසගෙන හිටියොත් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? භවය. භවය කියලා කිව්වේ දැකපු දේ නිරුද්ධ වුණාට ඒවා එහෙමම ඇති බවට අපේ මනසේ මතක හිටිනවා. අපේ මනසේ හිටිනවා. දැකපු අහපු නාසයට දිවට කයට දැනුණු හිතින් දැනගත් දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන මේ හතර පොළේම හම්බ වෙන සියලු රූපයන් කෙරෙහි ඔබ ඔය විදිහට සතුටු වෙනවා නම් හෝ සතුටු භවයේ ಗುಣ කියනවා නම් හෝ බැසගෙන සිටියොත් මොකද වෙන්නේ? ඔබට භවය හැදෙනවා. භවය හැදුණා කියන්නේ ඔබට රූපයක් හම්බ වෙන හැටි. දැන් ඕගලන්ට තියෙනව නේද? සිහි කරන්න පුළුවන් ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල්, අම්මා තාත්තා, නෑදෑයෝ කියලා මුළු ලෝකයක්ම සිහි කරන්න පුළුවන් ඒ අයගේ රූප තියෙනව නේද ඕගොල්ලෝ ගාව? ඔන්න ඔය රූපේ ඕගොල්ලන්ගේ ලෝකේ රූපේ හැදුන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඇස් ඉදිරි පිටට ආපු රූපේ ගැන නෙමෙයි මේ කිව්වේ. ඒ රූපය හටගෙන නිරුද්ධ වෙනවා. ඒ රූපේ ආරම්භය සතුටු වුණොත් සතුටු බව ප්‍රකාශ කරන විදිහට කටයුතු කළොත් එහෙම නැතිනම් පෙනෙන ඇහෙන පැත්තට බැසගෙන සිටියොත් වෙන්නේ මොකද්ද? භවය හැදෙනවා. ඒ දැකපු අහපු සියලු දෙයක්ම ඇති බවට තමන්ගේ මනසේ පිහිටා හිටිනවා. ඔන්න ඕකට තමයි ඔගොල්ලෝ භවය හදාගත්තා කියලා කියන්නේ. දැන් මේ කාම භවය කියලා කියන්නේ බාහිර පැත්ත නෙමෙයි. බාහිරේ හැම දෙයක්ම තියෙනවා. ඇහැ කන දිව නාසය ශරීරය තියෙනවා. මේ මම ඉන්නවා කියලා හිතන්න පුළුවන් මනසේ මේ ගතිය හැදෙන එකටයි භවය කියන්නේ. උපමාවක් කළොත් හරියට මේ වදයක් වහගෙන යම්සේ මේ මැස්සු ටිකක් මේ වදයක් වහගෙන ඉන්නවා නම් ඉන්නෝ වගේ දැන් මේ මැස්සු වහගෙන මේ මැසි පොදියේ ඉන්නකොට මේ වදේ පේනවද? නෑ. දැන් ඕගොල්ලන්ගේ මනසේ දැක්කපු අහපු දේවල් තියෙනවා කියලා අරමුණු ගොන්නකින් පිරිලා ඕගොල්ලන්ට හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා ලෝකයක් හැදිලා භවයක් හැදිලා මිසක ඕගොල්ලන්ගේ මනස පෙනෙන්නේ නැහැ. හොඳට දකින්න මේ භවය කියලා කියන්නේ අපි කෙටියෙන් ගත්තොත්
ඇස් දෙක වහගෙන මේ වටපිටාව සිහි කරනවා කියලා බලන්න. ඕගලන්ට මේ ඔක්කොම තියෙනවා ඉන්නවා කියලා පෙනේ. අන්නේ පෙනෙන තේරෙන ගතියටයි මනසේ තියෙන්නේ චේතනා භවෝ. භවය කියලා කිව්වේ ඔන්න ඕකට. ඕකට තමයි කාම භවය කියන්නේ. ඔන්න ඔය භවය තුල ඕගොල්ලන්ට රූපයක් හැදුනේ අම්මගේ රූපේ තාත්තා අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දුව ඉන්නවා පුතා ඉන්නවා ගෙවල් තියෙනවා යාන වාහන තියෙනවා ඉඩකඩම් තියෙනවා කියලා ඕගොල්ලන්ට රූපයක් හැදුනේ ඔන්න ඔය විදිහටයි ඇහැට රූපය හම්බ වුණා නම් ඒ රූපේ ඕගොල්ලෝ සතුටු වෙලා සතුටු භවයේ ಗುಣ කියලා ඒකට බැසගෙන ඉන්න ටික විතරයි කළේ ඒ රූපය ඇති බවට ඕගොල්ලෝ දෙපැත්ත එකපාරටම වෙන්නේ ඒ දැකපු රූපය ඇති බවට මනස තුල එළඹ සිටින එක මෙහෙම වෙනකොටම දැකපු රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්නකොට ඕගොල්ලන්ට රූපය හොඳට පේනවා. ඕගොල්ලෝ අහකට යනකොටම දැකපු රූපය ඕගොල්ලන්ට සිහි කරන්න පුළුවන්කම හැදෙනකොටම කණ්ණාඩිය තියෙන රූපය ඉතුරු නැතුවම නැති වෙලා. නමුත් අර කණ්ණාඩිය දැකපු රූපේ ඔයගලන්ට මේ රූපේ මගේ මෙහෙමයි කණ්ණාඩිය වැටලා තිබුණා මේ වගේ කියලා සිහි කරන්න පුළුවන් රූපයක් ඔබට තියෙනවද නැද්ද? තියෙනවා. අන්න ඒ කණ්ණාඩියේ දිහා බලාගෙන ඉඳලා පැත්තකට ගියාම සිහි කරන්න පුළුවන් විදිහේ මනස තුල හැදුණු රූපයයි ඔබේ රූප උපාදාන ස්කන්ධය කියන්නේ. ඔබට රූප උපාදාන ස්කන්ධය හදන්න හේතුනේ තණ්හාවයි. ඒකයි දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ. ඔබ තණ්හාව ඇති කරගත්ත රූපය නිරුද්ධ වෙලා බොහෝ කල. හොඳට බලන්න. ඔබ ඇස් ඉදිරි පිටට එන රූපය සතුටු වුණා නම් මේ මගේ අම්මා කියලා ඒ රූපෙ දිහා ඔබ බැලුවා නම් සතුටු වුණා නම් මගේ අම්මා හරි හොඳයි කියලා ඒ රූපෙ දිහා බලලා කිව්වනම් එහෙ නැත්තම් ඇහත් යොමු කරගෙන කනත් යොමු කරගෙන අම්මා කියලා බැලුවනම් නැත්තම් බලාගෙන හිටියනම් ඔන්න ඔබට මේ මගේ අම්මා ඉන්නවා කියලා ගතියක් තියෙයි. ඔබට ඔය මනසේ අම්මා ඉන්නවා කියන රූපේ හදන්න හේතු වුණේ තණ්හා උපාදාන කියන ගති ටික. අභිනන්දති අභිවදති අජ්ජසාය තිට්ඨති කියපු ගති ටික නිසා මේ රූපේ හැදුවේ. ওই රූපේ හදන්න හේතු වෙච්ච රූපය සමහරට නැති වෙලා බොහෝ කල අපි කියන්නේ අම්මා මැරිලා තාත්තා මැරිලා කියලා. මැරුණා. ඔබට ඒ රූපේ තියෙනවද නැද්ද? තියෙනවා. අන්න ඒ රූපය ගැනයි මේ පෙන්වන්නේ. ඒකයි කෝ රූපේ ඇතිවීම මොකක්ද? ඔබට ඔබේ රූපේ දැන් කාර් තියනවා වාහන තියනවා ගෙවල් තියනවා කියලා ඕගලන්ට රූප තියනවනේ. ඔය රූප ඕගලන්ට හැදුනේ කොහොමද කියන එකයි බුදුහාමුදුරු පෙන්වන්නේ. ඕගලන්ට ඔහොම සිහි කරන්න පුළුවන් මනස තුල රූප උපාදාන ස්කන්ධයක් හැදුනේ කොහොමද? මේ භවයේ හැදුනේ කොහොමද කියන එකයි කියන්නේ. ඇස් ඉදිරි පිටට එන රූපේ සතුටු වුණොත් සතුටු බව ප්‍රකාශ කළොත් ඊට බැසගෙන හිටියොත් ඒ සතුටු වීම සතුටු බව ප්‍රකාශ කිරීම බැසගෙන සිටීම කියන ගති ටික තමයි පටිච්චසමුප්පාදේ තණ්හා උපාදාන කියලා කියන්නේ. ඒ ටික නිසා ඒ රූපේ ඇති බවට අපිට දැනෙන හැඟෙන ඒ රූපේ තියෙනවමයි කියලායි පෙනෙන්නේ. තියෙන රූපෙමමයි මේ සිහි වෙන රූපෙමමයි තියෙන්නේ කියලායි අපිට හිතෙන්නේ. ඒකටයි කියන්නේ භවය කියලා. ඔය භවයටයි ලෝකේ කියලා කිව්වේ. දැන් ඔබ කාම ලෝකේ හදාගත්ත කෙනෙක්. ඔබට ඇහැ උදව් වෙලා ඇස් ඉදිරි පිටට ආවේ රූපයක්. ඒ රූපයට ඔබ අම්මා තාත්තා දුව පුතා කියලා සතුටු භවෙන් හිතුවනම් සතුටු භවෙන් කිව්වනම් දුවගේ මූණ දිහා බලන්න පුළුවන්. මගේ පුතාගේ මූණ බලලා එන්න ඕනේ. අජ්ජෝසය තිට්ඨති. බැසගෙන හිටියොත් ওই ටිකේ ප්‍රතිඵලය මොකද්ද? ඒ රූප ඒ ඇහැ නිරුද්ධ වෙයි. නමුත් ඒව ඇති බවට භවයේ පිහිටනවා. භවපච්චය ජාති. භවයේ ඇති කල්හි මොකද වෙන්නේ? ජාතිය ඉපදීම.
පෙනෙන ඇහෙන අරමුණු ටික තණ්හා උපාදාන උනොත් ඒ ආයතන ටික ඔබට එකතු වෙනවා. ඔබට ඇහැ එකතු වෙනවා. රූප එකතු වෙනවා. කන ශබ්ද එකතු වෙනවා. ඔබව හැදෙනවා. මේ මම කියලා සිහි කරන්න පුළුවන් පුද්ගලයා උපදිනවා. තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන එක උපදිනවා. එතකොට ඔබට හොඳට අඬන්න පුළුවන් කෙනත් අඬන්න පුද්ගල ඒ කෙනාට අඬන්න පුළුවන් දේත් හම්බ වෙන එකට තමයි භවය කියලා කිව්වේ. භවපච්ච ජාති කියලා කිව්වේ. තව පැත්තකින් ඔයගලන්ට මම උපමාවක් කළොත් අඹ ඇටයකට අපි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හේතුඵල ධමයක් කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ලෝකේ හේතුඵල ධමයක් කියලා. හරි. ඒ අනුව අපි අඹ ගෙඩියක අඹ ඇටයක් වගේ ගත්තොත් ඒකට කියන මොකද්ද? ඵලයේද හේතුවද? ඇටේ හේතුව. ඒක පොළොවේ පස් තියෙන තෙතමනේ තියෙන තැනක අපි යට කළොත් ඒ හේතුයේ ඵලයක් හැටියට අඹ ගහක් හැදෙන්නේ. අඹ ගහ ඵලයක්. ඇටේ හේතුව ගහ ඵලය. ඵලයේ හේතුවක් කරගෙන පහු කාලේ ගෙඩියක් හැදෙනවා. ගෙඩිය ඇතුලේ ඇටක් තියෙනවා. අපි කියමු හොඳට ඉදිච්ච අඹ ගෙඩියක් වුණොත් දැන්. පරිපක්කා හොඳට මොහුකුරා ගිය අඹ ගෙඩියක්. හොඳට ඉදිච්ච අඹ ගෙඩියක් ගත්තොත් මේකේ තියෙනවා අර්ථ දෙකක්. මොකක්ද? එකක් තියෙනවා රහ කළා කන්න පුළුවන් අඹක් තියෙනවා. නැවත ගහක් හදන්න පුළුවන් ඇටෙක් තියෙනවා. ඉදිච්ච අඹ ගෙඩිය ඇතුලේ ওই අර්ථ දෙකම නැද්ද? අඹ කියන එක කන්න පුළුවන් කෑලි වශයෙන් හපලා කන්න පුළුවන් අඹ කියලා යමක් හම්බෙන්නේ නැද්ද ඕගලන්ට? මේ හේතුඵල ධහම සිද්ධ වෙන්නේ අඹ කියලා යමක් ඕගලන්ට උපදින්න. ඒ අඹ හේතුවට අයිතිත් නැහැ. ඵලයට අයිතිත් නැහැ. ඒ දෙන්නම නිසා. හැබැයි මේ අඹ කියලා දෙයක්ත් අනුභව කරන්න පුළුවන්. හම්බ වෙනවා. හැබැයි ඒ අඹ ගෙඩි ඉදිච්ච අඹ ගෙඩියේ තියෙනවා මොකද්ද? අර්ථ දෙකක්. මොකක්ද අර්ථ දෙක? රස කරලා අඹ කන්නත් පුළුවන්. ඒකම නැවත අඹ ගහක් හදන්න පුළුවන් බීජෙtti. භවය කියන තැන දකින්න ඉදිච්ච අඹ ගෙඩියක් වගේ. ඇස් ඉදිරි පිටට ආපු රූපය පෙර අවිද්‍යා සංඛාර අඹ ඇටේ වගේ කියලා දකින්නකෝ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන්නේ ඔබේ ඇස් ඉදිරි පිටට ආපු රූපේ. රූපේ කියනකොට ඇහෙන් දකින රූපයක් වෙන්න පුළුවන්, ශබ්ද රූපයක් වෙන්න පුළුවන්, ගන්ධ රූපයක් වෙන්න පුළුවන්. මේ රූපය අඹ ගහ වගේ. ඔය පෙනෙන රූපෙට අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා කියන්නේ වර්තමාන කර්ම වර්තමාන කෙලෙස්. දැන් අර විපාක ටිකට මේ කෙලෙස් ටික එකතු වුනහම ඒ දෙකම එකතු කළයි මේ භවය කියන තැන තියෙන්නේ. භවය කියන තැන khණ්ඩ පුළුවන් අඹක් තියෙනවා, හිටවන්න පුළුවන් ඇටෙක් තියෙනවා. ඒ වගේ දැකපුවා පුදේ එකතු වුනහම ජරා මරණ දුක් විඳින පුද්ගලයෙක් ඉන්නවා. නැවත මේ වගේම කයක් සවිඥානික කරන්න පුළුවන් කර්ම ගතියක් තියෙනවා. භවපච්චය ජාති කියනකොට ජාතිය දෙයාකාරයි කියලා මම කියනවා නේද? ඒ තමයි අඹ කන්න පුළුවන් වගේ මට ගැහුවා, මට බැන්න, මට හින්ට් එකක් ගැහුවා, මට ලැජ්ජ කෙරුවා, මාව පහත් කළා සැලකුවා, මට මේ විදිහටයි කරන්න කියලා තමන්ට කළ කී දේවල් අරඹය හොඳට දුක් විඳ හැකි. අනේ මගේ අම්මා මැරුණා, මගේ දරුවා මැරුණා, මගේ පුතා මැරුණා. සමහර අම්මලා එනවා. අනේ ස්වාමීනි එකම දරුවයි හිටියා අවුරුදු 12යි වයස. හදිසියේ ලෙඩක් හැදිලා දරුවා මැරුණා ස්වාමීන් වහන්සේ මගේ හිත වාවන්නේ නැහැ මේ අඹ කනවා හොඳට. හැබැයි ඒකෙම තියෙනවා මොකක්ද?
අඹ ඇටේ කියන්නේ පුද්ගලයෙක් ඉපදිනව නෙමෙයි. නැවත මේ වගේ කයක් සවිඥානික කරන්න පුළුවන් හේතුවක් තියෙනවා. එතකොට හොඳට දකින්න එක දෙයක් ඇස් ඉදිරි පිටට එන මේ රූපය ඔබට එකතු වෙන්නේ ඔබේ දැනුමට එකතු වෙන්නේ ඔබේ රූපේ සතුටු බව ප්‍රකාශ කළොත් ඒ විතරක් නෙමෙයි අජ්ජෝසායතිට්ඨති මේ රූපෙට නැඹුරු වෙලා හිටියනම් ඇති මේ රූපයට කැමති උනේ නැතත් කමක් නැහැ හොඳයි කියලා කිව්වේ නැතත් ප්‍රශ්නයක් නැහැ ඔබ රූපයි කියලා මෙහෙම බලාගෙන ඉඳීමම ප්‍රමාණවත් හිතත් ඇහත් දෙක රූප පැත්තට යොමු කිරීමමයි අජ්ජෝසායතිට්ඨක ඒ ප්‍රමාණවත් හොඳටම පැත්තකට ගියහම දැකපු දේ තියෙනවා කියලා හිතෙනවා ඔන්න ඔය හිතෙන ගතිය පැත්තකට ගියහම ඒ දේවල් තියෙනවා කියලා තේරෙන කමට තමයි බුදුරජාණන් වහන්සේ රූප තියෙනවා කියලා ඔබට තේරෙන කමට තමයි රූප උපාදාන ස්කන්ධයේ ඔය රූපය හැදුනේ තණ්හාව නිසායි. ඇස් ඉදිරි පිටට ආපු රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඇස් ඉදිරි පිටට ආපු රූපය හටගන්නේ කොහොමද? ආහාර ප්‍රත්‍යයෙන්. ඒ රූපය ආරම්භය රස විඳ ගැනීම අනුව අභිනන්දති සතුටු වෙලා සතුටු බව ප්‍රකාශ කරමින් බැසගෙන ඉන්නකොට ඒ රූපය ඇති බවට හම්බ වෙන අපේ රූපය දැන් අපිට රූපයක් හැදිලා තියෙන්නේ කොහොමද? ඒ රූපයට හේතු ටික මොකද්ද? තණ්හාව. මේ කෙලෙස් ටික. තේරෙනවද මම කියන එක තේරුම් ගන්න බලන්න. එතකොට රූප කිව්වේ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස කියන මේ සියලුම රූප ටික ඔබට රූප ටික එකතුනේ රූප උපාදාන ස්කන්ධය හැදුනේ තණ්හාව නිසායි. රූප මජ්ක්‍ධිම නිකායේ මහා පුන්නමා සූත්‍රය බලන්න ඒකෙදි අහනවා ස්වාමීනි පංච උපාදාන ස්කන්ධය පනවන්න කුමක්ද හේතුව කුමක්ද ප්‍රත්‍ය? මහාන පංච උපාදාන ස්කන්ධය පනවන්න තණ්හාව හේතුයි තණ්හාව ප්‍රත්‍යයයි. වෙන ආහාරයක් නෙමෙයි පෙන්වන්නේ. දැන් ඔබට බලන්න මරුණු නැති වෙච්ච දේවල් වල රූප වුණත් ඔබට ඇති බවට සිහි කරලා අඬන්න බැයිද? එතකොට අඬන පුද්ගලයා අඹ කනවා වගේ අඬන පුද්ගලයාත් ඉන්නවා. පුද්ගලයාට අඬන්න දෙයක්ත් තියෙනවා. අඬන්න දේ තමයි භවය. ඒක සිහි කරගෙන අඬන කෙනා තමයි පුද්ගලයා. භවපච්චය ජාති. භවයයි මේ හේතුනේ අඬන්න පුද්ගලයාට. සමහර විට අපි අම්මා තාත්තා කියන කොට ඒ ඇහෙන් දැකපු රූප නිරුද්ධ වෙලා අවුරුදු 10 15 වෙන්න පුළුවන්. නමුත් ඒ ඇස් ඉදිරි පිටට ආපු රූපේ අභිනන්දති අභිවදති අජ්ජෝසායතිට්ඨති කියන ආකාරයට අපි හිතපේකේ ප්‍රතිඵලය හැටියට මෙබඳු කෙනෙක් මගේ අම්මා මගේ අම්මගේ රූපේ මේ කියන ගතියක් අපේ මනසේ තියෙයි. තණ්හාවෙන් හැදුණු රූපේ නැති වෙන්නේ නැහැ. ඒක නැති වෙන්න තණ්හාවම නැති වෙන්න වෙනවා. ආහාරයෙන් හැදුණු රූපය හටගෙන නැති වෙනවා. තණ්හාවෙන් හැදුණු රූපේ නැති වෙන්නේ. දැන් ඒක සිහි කරලා අඬන්න පුළුවන්ද බැයිද අපිට? පුළුවන්. එතකොට මේ ඔක්කොම හිතේ කියන්න එපා. මේ පුද්ගලයාගේ පැත්තෙන් කියන්නේ පුද්ගල දුකක් කියන්නේ. ඔබට මේ ස්පර්ශ ආයතන 6 රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු ටිකේ සතුටු වෙන්න එපා, තණ්හාව ඇති කරගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔන්න ඔය ආදීනවේ නිසායි. භවය හැදෙන නිසායි. අපි ඕක කියනකොට අපි සිහි කරගන්නේ මරණයෙන් පස්සේ සිද්ධියක්නේ. එහෙම නෙමෙයි. මේ ජීවිතේම තියෙන ආදීනව දකින්න හටගෙන නිරුද්ධ වෙන නැහැ, හටගෙන නිරුද්ධ වෙනවා කියලා පේන්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙන රූපය හටගෙන නිරුද්ධ වෙනවා කියලා පේන්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙන හිත හටගෙන නිරුද්ධ වෙනවා කියලා පේන්නේ නැහැ. ඒ පෙනෙන රූපය ආරම්භය සතුට වුණොත් සතුට භවයේ ಗುಣ කිව්වොත් බැසගෙන හිටියොත් මොකද වෙන්නේ? ඒ රූපේ ඔබට එකතු වෙනවා.
භවය හැදුනා කියලා කිව්වේ රූප උපාදාන ස්කන්ධය හැදුනා. ඔන්න මෙන්න මේකයි රූපස්ස සමුදය. රූපයගේ ඇතිවීම මෙන්න මේකයි. කෝ වේදනාය සමුදය. ඒකට තර විදියටම ඇස් ස්පර්ශ නිසා එන වේදනාව, සෝත ස්පර්ශ නිසා එන වේදනාව, ගහන ස්පර්ශ නිසා එන වේදනාව, රස නිසා දැනෙන වේදනාව, කයට ස්පර්ශයක් නිසා දැනෙන වේදනාව ආරම්භය අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඔබ සතුටු වුණොත් ඒ වේදනාවේ සතුටු බව ප්‍රකාශ කළොත්, ඒ නැතත් ඔබේ හිතත් යොමු කරගෙන ඇහත් යොමු කරගෙන තිබුණොත් ඒ වේදනාව පැත්තට අජ්ජෝසාය තිට්ඨති. එතකොට වෙන්නේ කොහොමද? ඒ වේදනාව ඔබට එකතු වෙනවා. මේ බඳු රූපයක් ගැටුණාම මෙහිම වේදනාවක් විඳින්න පුළුවන් කියන දැනුමක් ඔබට තියෙයි. දැනුමක් තියෙයි. ඒ වේදනා උපාදාන ස්කන්ධය හැදුනේ තණ්හාව නිසා. චක්කු සම්පස්සේ නිසා හටගත්ත වේදනාව හරියට දිය බුබුලක් වගේ ඉපදිලා නිරුද්ධ වෙනවා. නමුත් තණ්හාවෙන් හටගත්ත වේදනාව නැති වෙන්නේ නැහැ. ඔබට හිත හිතා සතුට වෙන්න පුළුවන්. ඔබ විඳපු වේදනාවල් හිත හිතා ඔබ සතුටු වෙන්නේ නැද්ද? පැත්තකට වෙලා සතුටු වෙන්න බැයිද? ඔබට ආපු දුක් විඳපු දුකක් හිත හිතා ඔබට සතුටු වෙන්න බැයිද? ඔය ඔබ තණ්හාවෙන් හදාගත්ත ඔය ඔබේ වරදින් හැදිච්ච වේදනාවයි වේදනා උපාදාන ස්කන්ධය කියන්නේ. මෙන්න මේ විදිහට ඇහැට පෙනෙන රූපය කියනකොට රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා සියලුම රූප ටික ගන්න. ඒ රූප ටික ආහාර ප්‍රත්‍යය. ඒ ආරම්භය අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා කිව්ව පටිච්ච සම්පatti තණ්හා උපාදාන කියන ටික. ඒ කියන්නේ කෙලෙස් වශයෙන් ඔබ හැසිරුණොත් ඒ ටිකේ ප්‍රතිඵලය උපාදාන පත්‍ය භව කියන්නේ ඒ රූපය ඔබට එකතු වෙනවා. දැන් ඒ රූපය හැදෙන්න හේතුව තණ්හාව. බලන්න මේ ඔබ ගැන නෙමෙයිද, ඔබට වෙලා තියෙන දේ ගැන නෙමෙයිද කියලා කියන්නේ. දැන් ඔබට කවදාවත් දැකපු අහපු දේවල් නැති වෙලා තියෙනවද බලන්න. ඔක්කොම තියෙනවා ඉන්නවා මිසක ඔබගේ ලෝකෙට ඔබගේ ඇස් ඉදිරි පිටට ආපු නැති දේවල් දන්නවද කියලා බලන්න. ඕගොල්ලන්ගේ ලෝකේ කාම ලෝකේ කියලා තියෙන මෙච්චර ලෝකේ ඔගොල්ලන්ගේ ඇස් ඉදිරි පිටට ආපු දැකපු දේවල්ම සිහි කරමින් මේ ලෝකේ කියනවා මිසක නොදන්න නොදැක්ක ඇස් ඉදිරි පිටට ආපු නැති දේවල් ඕගොල්ලන්ට පේනවද? ඉතින් මේ බාහිර තියෙන භෞතික ලෝකයක් කාමයේ ලෝකේ වුණා නම්, කාම භවය වුණා නම් ඒ තියෙන ඔක්කොම පේනෙන්න බෑ. නමුත් මේ තණ්හාවෙන් එකතු කරගත්ත ලෝකයයි මේ කියන එක Tamanට තේරෙන්න ඕනේ. හැබැයි කරුණක් තියෙයි. ඔබට මේ ලෝකේ හදන්න හේතු වෙච්ච ආයතන ටික නිරුද්ධ වෙලා බොහෝ කල. කන්න මට අහවලා බැන්න නේද මේ විදිහටයි බැන්නේ කියලා ඒ සද්දය ඔබට ඉතුරු වෙලා ඒ සද්දේ සිහි කර කර දැන් ඇලෙන්න ගැටෙන්න හදද්දිත් ඔබට ඔය ඇලෙන්න ගැටෙන්න පුළුවන් සද්ද රූපය හදපු සද්දේ නිරුද්ධ වෙලා බොහෝ කල. ඒ වගේමයි පෙනෙන හැන දේ. ඔබට අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නැන්ද මාමා කියලා යම් තාක් ලෝකයක් හැදුනා නම් මේ මගේ ඇහැ, මේ මගේ කන, නාසය, දිව, ශරීරය, මේ මගේ අතපය කියලා තමන්ව සිහි කරන්න පුළුවන් පුද්ගලයෙක් හැදුනා නම් ඒ හැම දෙයක්ම හැදුණු තැනට තමයි ওই රූප හැදිලා ආධ්‍යාත්මික බාහිර දුර අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර දුර ළඟ ගොරෝසු සියුම් සියලු ආකාරයෙන්ම තණ්හා ප්‍රත්‍යයෙන් හටගත්ත මේ රූප ටිකට තමයි කියන්නේ රූප උපාදාන ස්කන්ධය කියලා. ඒකට තමයි අපි භවය කියලා කියන්නේ. ඒ භවයේ තියෙන රූප උපාදාන ස්කන්ධය හැදිච්ච හැටි තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ වගේම කෝ වේදනාය සමුදය, කෝ සංඥාය සමුදය, කෝ සංඛාරණ සමුදය, කෝ විඥානස සමුදය.
ඒ වගේම ඒ කිව්වේ චක්කු ඇස් පහස නිසා වේදනාවක්, කනට ශබ්දයක් ස්පර්ශ වීම නිසා ඇතිවන වේදනාවක්, නාසයට ගන්ධය, දිවට රස, කයට ස්පර්ශ ගැටීම නිසා ඇතිවන වේදනාවල් තියෙනවා නම් මේ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඔය වේදනාව ආරම්භය ඔබ සතුටු වුණොත්, සතුටු බව ප්‍රකාශ කළොත් ඒ වේදනාවට බැසගෙන පැවතුනොත්, රූපය ආරම්භය හම්බ වෙන වේදනාවට නම් හිතයි ඇහැයි දෙක ඒ වේදනාව පැත්තට යොමු කරගෙන, කනයි හිතයි දෙක ඒ වේදනාව පැත්තට යොමු කරගෙන තියෙනවා නම් අභිනන්දති අභිවදති අජ්ජෝසාය දිට්ඨති. ওই ටික ප්‍රතිඵලය හැටියට ඔබට හම්බ වෙනවා මොකද්ද? වේදනා උපාදාන ස්කන්ධය හැදෙනවා. ඔබ ගාව සිහි කරන්න පුළුවන් මේ විදිහේ වේදනා කියලා සිහි කරන්න පුළුවන් වේදනා උපාදාන ස්කන්ධය ඔබට හැදුනේ තණ්හා ප්‍රත්‍යයෙන්. ඔබේ වරදී. ස්පර්ශය නිසා හටගත්ත වේදනාව ඉපද නිරුද්ධ වෙලා බොහෝ කල. දැන් ඔබට ඒක පේන්නේ මේ වදේ වහගෙන මැස්සෝ ටික ඉන්නවා වගේ මනස තුල දැන් විඳපු හැම වේදනාවක්ම සංඥා රූපයක් හඳුනන කමට රූප සංඥාව කියනවා. සද්දයක් හඳුනන කම. බෙරයක් ගහනවා නම් සතෙක් කෑ ගහනවා නම් මේ සද්ද දෙකේ නානත්වය හඳුනන්න පුළුවන් නේ අපිට නේ. ඒ හඳුනන කමට තමයි සද්ද සංඥාව කියලා කියන්නේ. ගන්ධ සංඥාව කියලා කියන්නේ මේ මල් සුවඳ, මේ හඳුන් කුරු සුවඳ කියලා අපි ගන්ධ වෙන් කළා හඳුන ගන්න පුළුවන්. ඔය සංඥාවල් ආවේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඒ සංඥාව ආරම්භය ඔය විදිහටම අපි නන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. සතුටු වුණොත්, සතුට බව ප්‍රකාශ කළොත්, දැසගෙන හිටියොත් ඒක ප්‍රතිඵලය මොකද්ද? ඔබට එකතු වෙන සිහි කරන්න පුළුවන් රූප සංඥාව. ඒක රූපයක හැඩ, සද්දවල හැඩ, ගන්ධවල හැඩ සිහි කරන්න පුළුවන් ගතියක් ඔබට එකතු වෙයි. මේ විදිහට පංච උපාදාන ස්කන්ධේ රැස් වෙච්ච තැන, එකතු වෙච්ච තැනටයි කිව්වේ භවය කියලා. භව පච්චය ජාති. භවය ඇති වුණොත් ඇති වෙලා තියෙනවා මොකද්ද? ජාති කියන්නේ පුද්ගලයා නිර්මාණය වෙලා. මේ මම කියලා සිහි කරන්න පුළුවන් ඔබව හැදිලා හොඳට දකින්න මේ මම, මගේ නම මේකයි, මගේ ගෝත්‍රය මේකයි, මේ මම අහවල් පුද්ගලයයි කියලා කියන්න පුළුවන්, සිහි කරන්න පුළුවන්, පණවන්න පුළුවන්. මට මෙහෙම දේවල් තියෙනවා, මෙහෙම අය ඉන්නවා කියලා පණවන්න පුළුවන්. ඔය රූප ටික හැදුනේ ඔබට ඔබේ ඔය මනසේ තියෙන මේ වදි වහගෙන තියෙන මේ මැස්සු ටිකයි ඔය. මනසේ තියෙන ගති ටිකයි මේ කාම භවය. ඔකටයි කාම ලෝකේ කියලා කිව්වේ. හැබැයි ඔය කාම ලෝකයේ ඔය කාම භවය හැදුනේ තණ්හාවෙන්. ඒ තණ්හාව පතිත වෙච්ච වේදනාව ගෙනත් දුන්නු ආයතන ටික නිරුද්ධ වෙලා ගොඩාක් කල්. නමුත් අපිට නිරුද්ධ වෙච්ච බව පේන්නේ නැහැ. දැන් මෙතන කියලා දානශාලාව සිහි කරන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ සිහි කරනකොට ඇස් ඉදිරි පිටට ආවේ සතර මහා ධාතුන්ගේ වර්ණ සටහන් මාත්‍රයක්මයි. ඒ රූපය හරම මේ දානශාලාවෙන් කියන හැඟීමෙන් බැසගෙන පැවතුනහම ඒකේ ප්‍රතිඵලය තමයි ඕගොල්ලන්ට ඒ ශාලාව තියනවා කියන ගතිය මේ මනසේ තියෙනවා. දැන් ඔහොම තියෙද්දිත් ඕගොල්ලෝ දැකපු ඇහැ, දැකපු රූපේ ඉතුරු නැතුවම නිරුද්ධටම නිරුද්ධයි. කණ්ණාඩියක් ඉදිරියට ගියාම වැටෙන ඡායාව අහකට යනකොට ඉතුරු නැතුවම නිරුද්ධසේම නිරුද්ධයි. නමුත් ওই භවයෙන් මට මෙහෙම ශාලාවක් හදපු කෙනෙක්, මම ශාලාවක් හැදුවා කියලා සතුටු වෙන්න දැන් පුද්ගලයන්ට පුළුවන්, අඹ ගන්නත් පුළුවන්. ඔය ගතියම හේතු වෙලා යන් ශාලාව බලන්න කියලා යනකොට ඔය ගතිය හේතුන ආපහු ඇහැ හැදෙන්න, ආපහු රූපේ හැදෙන්න, ආය චක්කු විඥානය හැදෙන්න. ඒ ටික නිසාම ආයේ රූපේ පෙනෙනවා. ඔය ගතිය හේතු වෙන ආයෙත් ස්කන්ධ ටික හදාගන්න. එතකොට තමන් හිතනවා හරි මම සිහි කරපු ශාලාවම තමයි පෙනෙන්නේ, පෙනෙන ශාලාවම තමයි සිහි කරන්නේ කියලා. ඔබට ඇස් ඉදිරි පිටට සජීවීව පහළ වෙන ටික ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යය. ඔබට සිහි කරන්න පුළුවන් රූපය, රූප උපාදාන ස්කන්ධය තණ්හා ප්‍රත්‍යය. මම කියන එක තේරෙනවද කියලා බලන්න.
කෙටියෙන් ගත්තොත් මේ දැන් ඔබේ ඇස් ඉදිරිපිටට මේ පෙනෙන රූපේ විතරයි සැබෑවට මෙච්චරයි ඇහැකට ඉතුරු වෙලා තියෙන ඇහැ තියෙන්නේ. මෙච්චරයි පෙනෙන රූප තියෙන්නේ. අනිත් සියලුම රූප දැකපු ඇස් නිරුද්ධ වෙලා බොහෝ කල. නමුත් ඒවා ඇත්ත නොදන්නා කම නිසා ඒ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා මනසින් පුරෝපු ගතියටයි උපාදාන පත්‍ය භව කියලා කිව්වේ. කාම භවය කියන්නේ ඕකට, කාම ලෝක කියන්නේ ඕකට. දැන් ඔබට හොඳට සැප දුක් විඳින්න පුළුවන්, හොඳට අඬන්න වැළපෙන්න පුළුවන්. ඔය දුක තණ්හාව නිසායි. එතකොට සෘතවත ආර්ය ශ්‍රාවකයා දන්නවා භවය කියන්නේ දුක. මේ භවය ඇතිකල්ලි ජරා මරණ දුක ලැබෙනව නේද කියලා දන්නවා. දුකට හේතුව දන්නවා මොකද්ද? පෙනෙන ඇහෙන දේ අර තණ්හා උපාදාන වශයෙන් පැවතීම නැත්තම් අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියන මෙන්න මේ ටිකයි මේ දුක් වූ ලෝකේ එකතු වෙන්න හේතුව. තේකොළ ටිකක් දාන්න අර්ථේ ගොට්ට එකුත් හේතු වෙනවා වගේ තේ මණ්ඩි ටික එකතු වෙන්න තේ ගොට්ට හේතු වෙනවා වගේ දැක්කපු අහපු දේ එකතු කරලා තියෙන තැනටයි භවය කියලා කිව්වේ. ඒකයි ඔබේ ජීවිතය. ඒ භවය නිසායි ඔබට ජීවිතයක් මේ මම කියලා කෙනෙක් ඉන්නේ. ඒ නිසායි අඬන්න පුළුවන් මම වගේ කාලකන්ණි ගෑණියෙක් නෑ අප්පා, මම වගේ කාලකන්ණි මිනිහෙක් නෑ අප්පා කියලා අඬන්නේ. ඒ වගේ අඬන්න පුළුවන් පුද්ගලයා නිර්මාණය වුණේ ඔබේම තණ්හාව නිසායි. ඔන්න ස්කන්ධ ටික නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝච භික්ඛවේ රූපස්ස අත්තංගමෝ කෝ වේදනා යත්තංගමෝ කෝ සංඥා යත්තංගමෝ කෝ සංඥා සංඛාරාණං අත්තංගමෝ කෝ විඥාන සත්තංගමෝ. මහණෙනි රූපේ නැතිවීම මොකක්ද? වේදනාවේ සංඥාවේ සංඛාර විඥානේ නැතිවීම මොකක්ද? අනබිනන්දති නාබිනන්දති නාබිවදති නාජ්ජු සායතිට්ඨති. සතුටු නොවේ නම් සතුටු බව ප්‍රකාශ නොකරයි නම් බැසගෙනත් නොසිටී නම් කිංචි නාබිනන්දති නාබිවදති නාජ්ජු සායතිට්ඨති. කුමන ධර්මයක් සතුටු නොවේ නන්ද සතුටු බව ප්‍රකාශ නොකරයි නන්ද බැසගෙන නොසිටී නන්ද. රූපං නාබිනන්දති නාබිවදති නාජ්ජෝ සායතිට්ඨති. රූපේ සතුටු නොවේ නම් ඇහැට පහළ වෙන ඇස් ඉදිරි පිටට පහළ වෙන රූපේ සතුටු නොවේ නම් සතුටු බව ප්‍රකාශ නොකරයි නම් රූප කෙනෙකුට ඇහැට විතරක් නෙමෙයි රූප ටික ඔක්කොම ගන්න. ඇහැට පෙනෙන රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, කායට ගැටෙන පොට්ටබ්බ රූප, හිතෙන් සිහි කරගන්න ධම්ම රූප කියන මේ සියලු රූප ටික නාබිනන්දති. ඔබ මේ රූප වල සතුටු වෙන්නේ නැත්තම් නාබිවදති සතුටු බව ප්‍රකාශ කරන්නේ නැත්තම් නාජ්ජෝ සායතිට්ඨති. පෙනෙන රූපේට හිතත් ඇහත් යොමු කරගෙන ඉන්නේ නැත්තම් කකුලුව ඇස් දෙක එළියට දාගෙන ඉන්නවා වගේ අපි හිතත් ඇහත් එළියට දාගෙන ඉන්නේ නැත්තම් කකුලු ඇස් එළියට දාගෙන ඉන්නවා වගේ කනත් හිතත් සද්දේ පැත්තට දාගෙන ඉන්නේ නැත්තම් නාජ්ජෝ සායතිට්ඨති. අනබිනන්දති අනබිවදති නාජ්ජෝ සායතිට්ඨති. එතකොට මොකද වෙන්නේ? තස්ස අනබිනන්දතෝ අනබිවදතෝ අනජ්ජෝ නාජ්ජෝ සායතිට්ඨතෝ නන්දි පහියති. රූපය ආරම්භය
සතුටු වෙන්නේ නැත්තම් සතුටු භාවයේ ගුණ කියන්නේ නැත්තම් බැසගෙන සිටින්නේ නැත්තම් යා රූපස්ස නන්දි සාපහියති. රූපය ආරම්භය සතුටක් තියෙන එයාට මොකද වෙන්නේ? ඒ සතුට නැති වෙනවා. සාපහියති. නන්දි නිරෝධ උපාදාන නිරෝධෝ. නන්දි නිරෝධයෙන් උපාදානය නැහැ. උපාදාන නිරෝධ භව නිරෝධෝ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධයි. භව නිරෝධයෙන් ජාති නිරෝධෝ. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධಂತಿ. ඔබ ඇහැට පෙනෙන රූප ශබ්ද රූපය ශබ්ද රූපය ගන්ධ රූපය කියන මේ රූප ටිකේ සතුටු වෙන්නේ නැත්නම් සතුටු බව ප්‍රකාශ කරන්නේ නැත්නම් බැසගෙනත් නොසිටියොත් ওই ටිකේ ප්‍රතිඵලය හැටියට මොකද වෙන්නේ? ඔබට කිසිම රූපයක් ගැන නන්දියක් ඇති වෙන්නේ නැහැ, සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒ රූපය ගැන ඔබට සතුටක් නැහැ කියලා කියන්නේ නැත්නම් ඔබට උපාදානයක්, රූපේ ආරම්භය උපාදාන නැහැ. උපාදානේ නැති වුණොත් භවය නැහැ. ඒ කියන්නේ මොකද්ද? දැකලා අහකට යනකොට ඇති බවට මනස හිතින්නේ නැහැ. දැකපු දේ නිරුද්ධයි කියන එක හිතිනවා. අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා රන් රෙදි මුතුමැණික ඒ විතරක් නෙමෙයිනේ. කොළඹ ඕස්ට්‍රේලියාව ලංකාව එංගලන්තේ කැනඩාව කියලා යම් තාක් ඇස් ඉදිරි පිටට ආපු අරමුණු ඔක්කොම සිහි කළා. තමන්ගේ ශේත්‍රය දකින්න අරමුණ වැඩි තරමට තමන්ගේ ලෝකේ පුළුල්. නොදැක්ක තරමට ලෝකේ අඩුයි. එතකොට බලන්න මේ එකතු වෙන ලෝකේ තියෙන දෙයක් නම් අපිට මේ හැසිරෙන ලෝකේ දැක්කත් නොදැක්කත් අපිට ඒ ලෝකේ තියෙන්නේ බෑ. ඔබ දකින්න ශේත්‍රයේ වැඩි නම් ඔබේ ලෝකේ එකයි. ඔබට එක දෙයක් උරුම නම් දුක් එකක් උරුමයි. ඔබට 100ක් උරුම නම් දුක් 100ක් උරුමයි. ඔබේ ඇස් ඉදිරි පිටට අවිද්‍යාව යුක්ත කෙනාගේ ඇස් ඉදිරි පිටට රූප 10ක් ආවොත් එයාගේ භවයේ රූප 10ක් උරුම කෙනෙක් යා. දුක් විඳින්න පුළුවන් ක්‍රම 10ක් තියෙයාට. එතකොට මේ ස්පර්ශ ආයතන 6ට හම්බෙන රූප ටිකේ අනබිනන්ද නාබිනන්දති නාබිවදති නාජ්ජෝසය තිට්ඨති. සත්තුට වේ නම් සත්තුට බව ප්‍රකාශ නොකරයි නම් කකුලුව ඇස් එළියට දාගෙන ඉන්නවා වගේ පෙනෙන රූප පැත්තට හිතයි ඇහැයි යොමාගෙන ඉන්නේ නැත්තම් ඇහෙන සද්ද පැත්තට කනයි හිතයි යොමාගෙන ඉන්නේ නැත්තම් මේ ටිකේ ප්‍රතිඵලය පටිච්චසම්පාදයේ ගත්තොත් තණ්හා උපාදාන නිරෝධ වේදනාව ආරම්භය තණ්හා උපාදාන නිරුද්ධ වුණොත් භව නිරෝධෝ කියලා කියන්නේ. අන්න ඒ වගේ එහෙම වුණොත් මොකද වෙන්නේ? රූපස අස්තංගම රූපේ අස්තංගමයට යනවා. ඔබට රූප එකතු වෙන්නේ රූප නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝච බික්කවේ රූපස අස්තංගමෝ මහණෙනි කුමක්ද රූපේ නැතිවීම? රූප නැති වෙන්නේ කොහොමද? අනබිනන්දතෝ අනබිවදතෝ අනුජායසිත අනජ්ජෝසාය තිට්ඨතෝ රූපේ සතුටු නොවෙනවා නම් ಗುಣ නොකියනවා නම් බැසගෙන නොසිටී නම් ඔන්න ඔබට තස්ස රූපස්ස නන්දිසා නිරුද්ධති. එයාට රූපය පිළිබඳ නන්දියක් තිබුණා නම් ඒක නැති වෙලා යනවා. නන්දි නිරෝධ උපාදාන නිරෝධ නන්දි නිරෝධය කියන්නේ උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධයි. භවය නිරුද්ධ වුණා කියලා කිව්වේ රූප එකතුනේ නැහැ. අන්න රූපසත්ංගම. ඔබට රූප එකතු වෙන්නේ නැත්තම් දුක් විඳින්න අනේ මගේ දරුවා මේ විදිහට දුක් ලොකු මහත් කරගන්න ඕනේ නේද? නැත්තම් මගේ දරුවා මෙහෙමයි අනේ මම මෙච්චර ආයතුරු වෙච්ච මිනිසෙක් නේද කියලා ඔය දුක් ඔක්කොම තියෙන භවය ඇතුලේ. ඔහොම දුක් විඳින ජීවිතයක් එකතු වෙන්නේ නැහැ. ඇහැට දකින අරමුණ එකතු වෙලයි ඔබට ඔබ වැහැතුනේ.
ඔබට ඔබේ ලෝකේ එකතුනේ සියල්ල එකවර ඔබ දැකලා නැහැ. දරුවගේ මුණ දකිනකොට ගේ පේන්නේ නැහැ. ගේ පේනකොට දරුවා පේන්නේ නැහැ. නමුත් ඔබේ තණ්හාව නිසා දෙකම ඇති බවට ඔබේ භවය තුල පිහිටියාම දරුවා ගෙදර නැහැ කියලා අඬන්න පුළුවනි. එතකොට පින්වතුනි මේ කාරණාව තේරුම් ගන්න මේක ලේසිත් නෑ. අනන්ත සංසාරක මේ කාරණාව තේරුම් ගන්න බැරුව මේ භව දුක විඳිනවා කෙලවරක් නැතුව. අපි භව දුක විඳිනවා භවයේ සැරිසරනවා කියලා කියනවා. නමුත් අපි අපේ ජීවිතයෙන් අර්ථය දන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ජීවිතේ මෙච්චර ඕගොල්ලන්ට තේරෙන්නේ රාගයේ ගින්න. රාගය කියනකොට වෙන මොකද මේ දරු සෙනෙහස කියලා මේ ඕගොල්ලන්ට එකතු වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධ දුකක්. ඇහැට පෙනෙන රූපේ මේ චූටි වැරද්දයි විතරයි කළේ. එකතු වෙලා තියෙන දරු ගින්නම. දරුවා ලෙඩ වෙලා මහලු වෙලා දරුවා ලෙඩ වෙලා Taman ඉදිරි පිට මැරිලා ගහ අනිත් අය ගහනකොට බයිනකොට මේ විදිහට වෙන මහ දුක් කන්දකෝ එකතු වෙලා තියෙන රූපෙත් එක්ක. ඔයගලන්ට ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් කියලා ওই රූප ටිකත් එක්ක එකතු වෙලා තියෙන මහ විශාල දුකක්. ওই තණ්හාව කියලා කියන්නේ මේ දුක් ගොට්ට එකතු වෙච්ච තැන භවය කියලා කිව්වේ. ඕගොල්ලෝ ඇහැට පෙනෙන රූපේ කනට ඇහෙන ශබ්දේ නාසයට දැනෙන ගන්ධය ඒව ආහාර ප්‍රත්‍යය. ඒව ආරම්භය අනබිනන්දතෝ අනබිවදතෝ අනජ්ජාසව අයතිට්ඨතෝ සතුටු වෙන්නේ නැත්නම් සතුටු බව ප්‍රකාශ කරන්නේ නැත්නම් දැසගෙන නොසිටියොත් ඒකේ ආනිසංස දිට්ඨ ධම්මව දකින්න මරණයෙන් පස්සේ නෙමෙයි මොකද්ද? භව නිරෝධ නැත්නම් මේ රූපය අස්තංගමයට යනවා. මංගාව අද තියෙනවා නම් දරුවා කියලා රූපයක් අඬන්න බැලපෙන්න ඒ රූපේ මගේ මනසින් ගෙවිලා යනවා. හරියට මේ වදයක් යට ගිනි ගොඩක් ගහලා දුම් ගහනකොට මේ වදේ දාලා එක එක මැස්ස දෙන්න යනවා වගේ ඇහැට පෙනෙන රූපේ කනට ඇහෙන ශබ්ද ආදීනවනුව බලමින් වාසය කරන කෙනාට මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා තේරෙන දැනෙන මනස මේ ගතිය එකින් එක ගැලවිලා යනවා. මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා පෙනෙන තේරෙන ගතිය ගැලවිලා ගිය දවසට ඔගලන්ට කාම භවයෙන් මිදිලා කාම ලෝකයෙන් මිදිලා ඔබ කාමයට අයිති පුද්ගලයෙක් නෙමෙයි හරියට ගැරන්ඩියෙක් පරණ හැව ඉවත් කළා වගේ ඕගොල්ලෝ පරණ හැව ඉවත් කළා. දැන් හැබැයි ඒ වෙනකොට ඔබේ ඉන්ද්‍රිය බොහොම තීක්ෂණයි. හිත හොඳ සමාධිය. ඔබට ඒ සමාධිමත් මනසට රූප පෙනෙනවා. ඒ පෙනෙන රූපවල අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිත්තති කියන කාරණා නිසා එතන භවය හැදෙනවා. ඒ භවයට කියනවා රූප භවය කියලා. එදාට ඒ භවයේ තමන් උපදිනවා. දැන් තමන් බ්‍රහ්මයේ බ්‍රහ්ම මට්ටමේ ගැරන්ඩිය හැව ඇරියා වගේ දැන් කාම ලෝකෙ නිමිති නැහැ. දැන් මේ මට්ටමේ. ඔබ එතනත් අනබිනන්දති අනබිවදති අනජ්ජෝසාය තිත්තති උනොත් ඒ මට්ටමේ රූපෙනුත් ඔබ මිදෙනවා. එතකොට ඔබට අරූප භව මට්ටම හම්බ වෙනවා. ඒකේ ඔබ අබිනන්දති අබිවදති අජ්ජෝසාය තිත්තති උනොත් ඒ මට්ටම ඔබේ භවයේ දැන් ඔබ අරූපී බ්‍රහ්මයේ මේ කය දිහා බලලා මේ ලෝකයේ අය එදාටත් කියයි මේ අහවල් නම තියෙන අහවල් කෙනා කියලා. නමුත් එහෙම කියනකොටත් එයා ඒ ලෝකෙ මිදිලා. ඒ නෑදෑකමෙන් මිදිලා. එයා ඒ අතරින් මිදිලා. එයා බ්‍රහ්මෙක් වෙලා. එයාගේ ලෝකේ මේ ලෝකෙම ඉපදිලා හැදිලා වැඩිලා මේ ලෝකෙම ඉන්නවා ලෝකෙම මිදිලා. ඒ මට්ටමේ හම්බෙන නාම ධර්ම ටිකෙත් අනබිනන්දති අනබිවදති අනුජ්ජෝසාය තිට්ඨති වුණොත් ඒ මට්ටමේ තියෙන වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම ටික රැස් වෙන්නේ නැහැ. අරූප භවෙවත් මිදිලා. මේ ස්කන්ධ පංචකයේම සතුටු නොවුනොත් සතුටු බව ප්‍රකාශ නොකොළොත් දැසගෙන නොසිටියොත් තුන් භවයේම මිදෙනවා. මනස තුල
සතර මහා ධාතු රූප ඇසුරු කරගෙන අම්මා තාත්තා ගෙවල් දුරවල් පෙන්වන මට්ටම තමයි ඇති තියනවා කියලා තේරෙන මනසේ ගතියට තමයි කාම භවය කිව්වේ. එහෙම නැතුව හීනෙන් දකින රූප වගේ අද ඕගලන්ට නොපෙනෙන සමාධිමත් මනසට පෙනෙන මේ ඇහැටම අද මේ අවකාශ ධාතුවේ නොපෙනෙන රූප පෙනෙන ඒ රූපවල මේ වගේම ආත්ම භාවය ඇති කරගන්න පුළුවන් හැඩතල තියෙයි ඕගලන්ට. සතුට වෙන්න පුළුවන්. ඒ ටිකෙත් ඔබ සතුට නොවුනොත් රූප භව එනොත් මිදෙනවා. මේ වගේ තුන් භවයෙන්ම මිදුණු කෙනාට කියනවා මොකද්ද? තුන් භවයෙන්ම මිදුණු කෙනාට මිදුණු තැනට කියනවා මොකද්ද? අනුපාදා පරිනිර්වාණය. නැත්තම් චේතු විමුක්ති. මේ සතර මහා ධාතු මට්ටමේ තියෙන ලෝකෙ මිදෙන මට්ටමට කියන චේතෝ විමුක්ති කියලා. රූපය අනබිනන්දති අනබිවදති අනුජ්ජාය තිට්ඨති කියන මට්ටමට පිළිහිටලා රූපය නිරුද්ධ කළොත් රූපය නිරුද්ධ කරනවා කියනකොට ඇහැට රූප ඇසිදිරි පිළ රූප නොවෙනවා කියන එක නෙමෙයි. ඒ රූපේ නෙමෙයි මේ ප්‍රශ්නේ තිබුණේ. ඒක හටගෙන නැති වෙනවමයි. රූපය අනිත්‍යමමයි. හේතු නිසා හටගත් රූපේ හේතු නැතිව නැති වෙනවමයි. ඒ රූපේ රස සතුටු වෙන්නේ නැත්නම් සතුටු බව ප්‍රකාශ කරන්නේ දැසගෙන ඉන්නේ නැත්නම් ඒ රූපේ රැස් වෙන්නේ අපචේත යනවා. නැතිනම් ඒ රූපය අස්තංගමයට යනවා. මෙන්න මේ මට්ටමේ රූපයේ අස්තංගමයට රූපය නිරුද්ධ කරන එකට කියන චේතෝ විමුක්ති කියලා. කාමෙන් ඊතර කාම මට්ටමේ රූප වලින් මිදෙන එකට කියන චේතෝ විමුක්ති කියලා. ඊට පස්සේ වේදනා සංඥා සංඛාර කියන වචන කිව්වට ආයතන ටිකෙන්ම දකින්න ඒව සතුටු වෙන්නේ නැතුව සතුටු බව ප්‍රකාශ කරන්නේ නැතුව බැසගෙන සිටින්නේ නැතුව නැති වුණොත් වේදනා සංඥා සංකාර කියන ගති ටිකත් ওই රූප වගේම හිතේ රැස් වෙලා තියෙනවා. භවය. ඒ ටික අතහැරෙනවා. එදාට කියනවා පඤ්ඤා විමුක්ති කියලා. මේ ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන මිදුණා කියලා කියනවා එදාට. භවයෙන් මිදුණා කියලා කියනවා එදාට. ජාතියෙන් මිදුණ, ජරාවෙන් මිදුණ, ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් මිදුණා කියලා කියනවා. ඔබ ජාතියේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් මිදෙන්න නම් ඔබ භවයෙන් මිදෙන්න වෙනවා. භවයෙන් මිදෙන්න නම් තණ්හා උපාදාන නැති වෙන්නම වෙනවා. තණ්හා උපාදාන වුණ භවය ඇති වෙනවා නම් භවය ඇතුළු ජාති ජරා මරණ ඇති වෙනවනේ නේද? ඒකමයි මේ සූත්‍රය තව පරයයකින් කියන්නේ. එතකොට කෝ වේදනාය අත්තංගමෝ කෝ සංඥාය අත්තංගමෝ කෝ සංඛාරණං අත්තංගමෝ කෝ විඥානං අත්තංගමෝ. මහන්නේ වේදනාවගේ නැතිවීම, සංඥාවගේ නැතිවීම, සංඛාරේ නැතිවීම, විඥාන නැතිවීම මොකක්ද? තස්ස වේදනාය අනබිනන්දතු අනබිවදතු අනජ්ජෝසාය තිට්ඨතු. එයා වේදනාව ආරම්භය, සංඥාව ආරම්භය, සංකාරය ආරම්භය, විඥානය ආරම්භය. ඒ වගේම සතුටු වෙන්නේ නැත්නම් සතුටු භවයේ ಗುಣ කියන්නේ නැත්නම් බැසගෙන නොසිටියොත් මොකද වෙන්නේ? යා වේදනාය නන්දි, යා සංඥාය නන්දි, යා සංකාර නන්දි, යා විඥාන නන්දි සපහියති. වේදනාව සංඥාව සංකාර විඥාන ආරම්භය යම් සතුටක් තමන්ගේ හිතේ තිබුණා නම්, කැමැති ගතියක් තිබුණා, ඒක නැති වෙලා යනවා. නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ. නන්දිය නැතිවෙන උපාදානය නැහැ. උපාදාන නැතුණු භවය නැති වෙනවා කියලා කියන්නේ මෙහෙම වේදනාවල් වින්ද නේද, විඳපු වේදනාවල් තියෙනව නේද කියලා සිහි කරන ගතිය, සිහි කරන්න පුළුවන් ගතියක් ඇති බවට හම්බෙන ගතියක් නැහැ මනසේ. මේ සංඥා සංඛාර විඥාන කියන මේ ටිකත් නිරුද්ධ වෙලා යනවා. පංච උපාදානස්කන්ධේ නිරෝධයට තමයි භව නිරෝධය කියලා කිව්වේ.
භව නිරෝධුණු ජාතිය නිරුද්ධ. මේ මම කියලා පණවන්න තැනක් නැහැ. පණවන්න කෙනෙක් නැහැ. ওই ජාති නිරෝධයටමයි නිවන කියන්නේ. ඒකට ඒ භව නිරෝධයටමයි නිවන කියන්නේ. ඕක තමයි සලආයතන නිරෝධය කියන්නේ. ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න ඇහැ රූප ටික ආහාර නිරුද්ධ වෙනවමයි. ඒකේ කොහොමද සංයෝජනයක් නැහැ. නමුත් ඒ ආරම්භය රස විඳ ගැනීම අනුව බලමින් තණ්හා උපාදාන නිසා හටගත්ත මේ පංච උපාදාන ස්කන්ධයයි දුක. පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. මේ භවයයි දුක. මේ එකතු වෙච්ච ගොට්ටයි දුක. මේ වදේ වහගෙන ඉන්න මීමැස්සු ටික වගේ තියෙන මේ ගතියයි දුක. ඒ ගතිය තමයි අඹ කන්න පුළුවන්කම, ගෙඩි හදන්න පුළුවන්, ගස් හදන්න පුළුවන් ඇටක් තියෙනවා වගේ භවයේ තියෙනවා ගති දෙකක්. ජාති පුද්ගල භවයේ ඉපදීම නිසා ජරා මරණ දුක් විඳින්න පුළුවන්කමක් තියෙනවා අඹ කනවා වගේ. නැවත මේ වගේම කයක් සවිඥාන කරන්න පුළුවන් ගතියක් තියෙයි. ආයතන ටික හදන්න පුළුවන් ගතියක් තියෙයි. ගහක් හදන්න පුළුවන් ගෙඩිය තියෙනවා වගේ. භව නිරෝධෝ ජාති නිරෝධා කියනකොට නිවන දෙආකාරයෙන් පනවන්නේ අඹ කන්න පුළුවන්කම නැති වුණා වගේ පුද්ගල භාවය නැති වෙන කමත් වෙනවා. ඒ පුද්ගල භාවය නැතිවීමට කියන සෝපදිශේෂ නිබ්බාන. ඒකම තිබුණ ඇටෙත් කුණු වෙලා හින්දා ඒ ඇටේ පැලවෙන්නේ නැහැ. අඹ ගෙඩිය නරක් වෙලා ඇටෙත් එක්කම. අඹ කන්නත් ඇටේ පැලවෙන්නේ නැහැ. එතකොට ජීවිතය අවසානයේදී මේ විඥානය නැවත ප්‍රතිසන්දි වශයෙන් යන්න හේතු. කලමයි නැති කරලා තිබුණේ. ඒ කියන්නේ ඔබට දැන් දානශාලාව කියලා රූපයක් තියෙන හින්දා නේද ඔබට ඇහැ හදාගෙන රූපේ හදාගෙන නැවත ඇහැ රූප හදාගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම මතකයක් තියෙන හින්දා නේද? ওই වගේ මතකයක් එකතු නොවුනොත් මොකද වෙන්නේ? ආපහු දානශාලාව හදන්න ඒ කියන්නේ ඒ වගේ රූපයක් හැදෙයිද? හැදෙන්නේ නැහැ. එතකොට හරිය ප්‍රශ්නයක් නේ. රාතන් වහන්සේට යන්න බැයිද? මතක් කරගත හැකි. මතකයේ නෙමෙයි දෝෂේ. සම්මා දිට්ඨිය නැතිකමයි. දානශාලාව කියලා සිහි කරගන්න බැරිකම හෝ සිහි කර ගැනීම නෙමෙයි දෝෂේ. මේ දානශාලාව කියලා සිහි කරන්නේ මම නේද කියලා සිහි වෙනවා කියන සිද්ධිය ඇත්ත නොදකින්න එකයි දෝෂේ. ඒක නොදකින්න හින්දා ඔබ රැවටෙනවා බාහිර දේ කියලා. ඔබ දැක්කොත් සිහි කරන දේ මනසයි. ඒ කියන්නේ මම අර කියන්නේ කණ්ණාඩිය ගාවට ගිහලා මුණ බලන්න බැයිද ඔයගොල්ලන්ට? පුළුවන්ද බැයිද? පුළුවන්. ඒ කියන්නේ යන්න ඉස්සෙල්ලා ඕගොල්ලන්ගේ මූණ කණ්ණාඩියේ තියෙනවා තිබුණ හින්දා ඒක ගිහලා බලන්න යනවද? එහෙනම් හොඳටම නුවණයි එතන නෑ හැබැයි ගිහාම හැදෙනවා ඒක පරිහරණය කළ හැකි කියලා. යන්න ඉස්සෙල්ලා ගිහින් ආවට පස්සේ බාහිර නිමිති තියනවද බලන්න? බාහිර තියනවා කියලා නිමිති තියනවද? කණ්ණාඩියේ බලන්න ඉස්සෙල්ලා මගේ රූපේ කණ්ණාඩියේ තියෙනවා කියලා බලලා ආවන් පස්සෙත් මගේ රූපේ කණ්ණාඩියේ තියෙනවා කියලා කණ්ණාඩියේ රූපයක් තියෙනවා කියලා ඕගලන්ට නිමිති තියෙනවද මනසේ? නෑ. නමුත් කණ්ණාඩියට වැටුණු වෙලාවේ මෙබඳු රූපයක් වැටුණා නේද කියලා සිහි කරන්න බැයිද? පුළුවන්. සිහි කරන්න පුළුවන් වුණාට ඕගොල්ලෝ රැවටෙනවද? මෙහෙම සිහි කරද්දිත් කණ්ණාඩිය තියෙනවා කියලා රැවටෙනවද? නෑ. ඕන්නම් ගිහිල්ලා බලන්නත් බැයිද? පුළුවන්. ඒ විදිහමයි ජීවිතේ හැම ආරමුණක්ම රහතන් වහන්සේගේ. ඒ උපමාව මතක තබා ගන්න. ඕගොල්ලෝ කණ්ණාඩියත් පරිහරණය කරනවා. දැකපු දේ සිහි කරන්නත් පුළුවන්. කිසිදු වෙනසකුත් අඩුවකුත් නැහැ. නමුත් නිමිතිත් නැහැ. ඕ කිසිම වෙලාවක රැවටිලා දැන් තියෙන ශාලාව ගාවට දුවනවා වගේ කන්නඩියේ තියෙන රූපේ බලන ටක් ගාලා වැරදිලා දුවනවද? කිසි දවසක වෙන්නේ නැහැ. යනමනම් සිහිය ඇතුවම මිසක නේද?
ඒ නිසා මෙහෙම ඕගොල්ලන්ට දැකපු අහපු දේ නිරුද්ධ වුණා කියලා ජීවත් වෙන්න බැරි නෑ. එහෙම වුණොත් ඕගොල්ලන්ට කණ්ණාඩි පරිහරණය කරන්න බැරි වෙනවනේ. නේද? මං කියන එක තේරෙනවද? නමුත් කණ්ණාඩියේ දැකපු නිමිති නැති එකෙන් මගේ මූණට වැටුණු කණ්ණාඩියේ, ඒ කියන්නේ කණ්ණාඩියේ තියෙන ඡායාව සිහි කරලා ඕගොල්ලන්ට අනඩ වැළපෙන්න පුළුවන්කම තියනවද? නෑ. මොකද මේ පැත්තේ නිමිති නෑ. ඒ වගේ දැක්කපු අහපු පැත්තේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා ඉන්නවා තියනවා කියලා නිමිති නැත්තම් දැන් සිහි කරන්න පුළුවන්, සිහි කරනකොට නිරුද්ධයි. හැබැයි ගියාම ඒ අරමුණු ඒ සංඥා හැදිලත් පේනවා කියලා දන්නවා. යන්න කලිනුත් ගිහිල්ලා ආවත් මේ ස්පර්ශ ආයතනේ නිරෝධේම හසු වෙනවා මිසක ඔබට කණ්ණාඩියට යන්න කලිනුත් ගිහිල්ලා ආවට පස්සෙත් කණ්ණාඩියේ පැත්තේ රූප නිරෝධයක්ම අහු වෙනවා මිසක රූපයක් ඇති බව අහු වෙන්නේ නැහැ. ඒ මොකද? පෙනෙන රූපේට ඔබ නාබිනන්දති නාබිවදති නාජ්ජෝ සායතිට්ඨති. ඒ රූපේ ඔබ සතුටු වෙන්නෙත් නැහැ. ඒ රූපේ ඔබ ಗುಣ කියන්නෙත් නැහැ. එහෙ රූපයක් කියලා බලාගෙන ඉන්නෙත් නැහැ. මොකද? ඔබ දන්නවා මේ මූණ ඉහෙ වැටිලා තියෙන්නේ කියලා. ඔබේ සංයෝජන තියෙන්නේ මේ පැත්තට. ඒ රූපේ අහු වෙලා නැති හින්දා. අහු නොවුනොත් උපාදාන නිරුද්ධුනොත් භවය නිරුද්ධ වෙනවා කියන එක ඉබේමයි වෙන්නේ. නමුත් ඔබේ ඇස් ඉදිරි පිටට හම්බෙන රූපේ බලන්න ළමයා කියලා. ඒ ළමයාව පේන්නේ මෙහෙටයි කියලා නුවණක් තියෙද ඕගොල්ලන්ට? අර ගේ පෙනින්නේ මෙහෙටයි කියලා නුවණක් තියෙයිද? නෑ. ඔබට වෙන්නේ මොකද්ද? තිරසංගත සතාට කැඩපතේ ඡායාව වටනහම මෙහි මගේ මූණයි එහෙ වැටලා තියෙන කියන එක පේන්නේ නැති වුනහම එයා මොකද කරන්නේ? බාහිරයි පතිත වෙලා තියන්නේ කියලා ඉන්නවා කියන්නේ අන්න අභිනන්දති අභිවදති. එහෙම නැත්නම් අජ්ජෝසය තිට්ඨති. මේ පැත්තට නැඹුරු වෙලා හිටියොත් ඒකේ දෝෂේ පැත්තකට ගියාම ඒ දැකපු දේ තියෙනවා කියලා තිරසංගත සතාට ඇති බවට එළඹ සිටිනවා. ඒ හිඳයි එයා කන්නඩියේ ඉන්නවා කියලා හිතන්නේ. ඕකම ප්‍රමාණවත් පිමුතුනේ නිවනම දකින්න අපිට මේ කියපු ওই කාරණා ටිකම දකින්න මේ වෙලා තියෙන්නේ මොකද්ද කියන එක. ඇයි තිරසංගත සතෙකුට ඒ රූපේ ඉතුරු වෙන්නත් අපිට ඉතුරු නොවෙන්නත් හේතුව? තිරසංගත සතට ඉතුරු වෙනවා පෙනෙන ඇහෙන දේ වගේ අද අපිට පෙනෙන ඇහෙන දේ ඉතුරු වෙනවා. අපිට කණ්ණාඩියට වැටෙන දේ ඉතුරු වෙන්නේ නැහැ වගේ. රහතන් වහන්සේ කියන්නේ මේ පෙනෙන ඇහෙන අරමුණු ඉතුරු වෙන්නේ නැහැ. කලමයි භවය නිරුද්ධ කරලා තියෙන්නේ. කණ්ණාඩියේ පැත්තේ ඡායාවක් රූපයක් පෙනෙන්නේ නැත්තම් ඒකට තමයි ඔබට භව නිරෝධය කියන්නේ. ඔබට සිහි කරලා යන්න බෑ. නුවණින් ආයතන ටික තියෙනකන් උපද්දවන පරිහරණය කළ හැකියි. කණ්ණාඩියේ තියෙනකන් ඔබට රූප වැළුවේ කණ්ණාඩිය බිඳුණු යන්න නිමිතිත් නැහැ. නිමිත්ත හදාගන්න තියෙන හේතුවක් නැති වුණොත් එහෙම අවශ්‍යතාවයකුත් නැහැ ඉවරයි. නේද? අන්න ඒ වගේ දර්ශනයක් ගැනයි මේ පෙන්වන්නේ බුදුදහම. මේක හොඳට තීක්ෂණව බැලුවොත් නුවණින් ඔයගලන්ට තේරෙයි. අපි භව දුක විඳිනවා නේද? අපි ලෝකය හදාගෙන දුක් විඳින්න තරම් කාලකන්ණේ නේද? මෝඩයි නේද? භවයේ උපද්දවාගෙන දුක් විඳින්න තරම් අපි මෝඩයි නේද කියලා ඔයගලන්ට තේරෙයි. මෙන්න මේ අවිද්‍යාවෙන් එකතු වෙච්ච ලෝකයේ ඇතුලේ තියෙන කිසිම දෙයකින් සතුටු වෙන්න එපා. මේ තණ්හාවෙන් එකතු වෙච්ච ජීවිතය ඇතුලේ වටිනා කියන කිසිම දෙයක් නැහැ කෙලස් ටික ඇරෙන්න. හරි. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මොකද්ද? රූපේ ඇති වෙන හැටිත් රූපේ නැති වෙන හැටිත්. අනබිනන්දති අනබිවදති අනජ්ජෝ සායතිට්ඨති. මෙන්න මෙහෙම වුණොත් රූපේ නැති වෙනවා. රූප කෙනට ඔක්කොම රූපය වේදනා. අබිනන්දති අබිවදති අජ්ජෝ සායතිට්ඨති. රූප ඇති වෙන ක්‍රමය. මේ තමන්ගේ පැත්තයි කියන්නේ. ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න ඇහැ රූප කන ශබ්ද ගැන නෙමෙයි මේ කිව්වේ. ඒ ටික පෙර ජීවිතේ කර්මයෙන් හටගත්ත විපාක ස්කන්ධ ටික ඕක තුල කෙලෙස් නැහැ. ඒක ආරම්භය දැන් තණ්හා උපාදාන වශයෙන් නැත්නම් අභිනන්දති අභිවදති අජ්ජෝ සාය තිට්ඨති කියන්නේ මේ වරද
ඇති බව හා නැති බව මතයි කාම ලෝකයේ හදාගෙන කාම භවය හදාගෙන දුක් විඳිනවද නැද්ද කියන එක තියෙන්නේ. ඔබට කාම ලෝකයෙන් මිදෙන්නත් පුළුවන්කම තියෙයි. කාම ලෝකේ ඉන්න පුළුවන්කම තියෙන්නේ ඔබට. බ්‍රහ්මීක් වෙන්න පුළුවන්කම තියෙන්නේ ඔබට. අරූපී බ්‍රහ්මීක් වෙන්න පුළුවන්කම තියෙන්නේ ඔබට. ඔබට සහේතුකවම පෙනේ රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්කමක් තියෙනවා ඔබට. යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාගෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනලෝය මුචිත බික්කවේ නිරෝධ. තණ්හා නිරෝධයටයි නිවන කියලා කිව්වේ කියලා පණවන්නේ ඒ නිසායි. මොකද තණ්හාව නැතිනම් මේ පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වෙනවා. ජාතිය නිරුද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ජරා මරණ නිරුද්ධ වෙනවා. මෙන්න මේ අර්ථය ඕගොල්ලන්ට පෙනෙනවා සමාධි වැඩුවොත්. ඔය කාරණාව දැන් දැක්කට දැන් මම පෙන්නුවට මේ භවය අපි හදාගෙන භව දුකක් විඳිනව නේද කියන එක පේන්නේ නැහැ. මේක එකතුනේ තණ්හාව නිසා මේ රූපය ආරම්භය තණ්හාව නිසා නේද කියලා පේන්නේ නැහැ. අපි මෙහෙම තණ්හාවෙන් හදාගත්ත මේ රූපය පරිහරණය කරද්දි ඇස් ඉදිරි පිටරහපු රූපේ නිරුද්ධයි නේද කියලා පේන්නේ නැහැ. ඒක නොපෙනෙන කම රූප නිරෝධය නොපෙනෙන කම හේතුයි තණ්හාව පවතින්න තණ්හාව හේතුයි භවයේ පවතින්න. සමාධි වඩනකොට තියෙන්නේ මොකක්ද? දකින්න අසගෙන හිටීමේ ප්‍රතිඵලයකුයි කියලා මේ ස්කන්ධ පංචකයේම හේතු ටික පෙනේ. සමාධි වැඩුවාම ඇහැට පෙනෙන කනට ඇහෙන මේ රූප ශබ්ද අරමුණු ටිකේ සතුටු වෙන්නේ නැතුව සතුටු බව ප්‍රකාශ කරන්නේ නැතුව බැසගෙන ඉන්නේ නැතුව ආදීනවම බැලුවොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ එකතු වෙන්නේ කියලා පේනවා සමාධිගත මනසට. දැන් ඔය ටික දැකපු කෙනා දැනගත්ත කෙනා තමයි කියන්නේ සමාධි වඩන්න. දැන් ඔය දැක්කේ මොකද්ද? දුක දැක්කා. දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍යයේදී එයා දැක්කේ බාහිර දුව පුතා අම්මා තාත්තා දරුවෝ හින්දා එන දුකක් නෙමෙයි. දැකපු අහපු දේවල් වලට තණ්හා උපාදාන වෙලා ඔක්කොම නිමිති දේවල් පුද්ගලයෝ ඉන්නවා තියනවා කියලා භවය හදාගෙන ඒකෙන් එක එක සිහි කර ගබඩා කරගෙන අවශ්‍ය වෙලාවට එක එක තමන් කනවා වගේ දකින අහන දේවල් ගබඩා කරගත්ත එකට තමයි මේ භවය කියන්නේ. ඒකෙන් එකින් එක අරගෙන දුක් විඳිනවා, කෑ ගහනවා, අඬනවා, විලාප දෙනවා. දුක්ඛ සත්‍ය කියලා දකිනවා. මොකද්ද? භවපච්චය මේ භවයයි ජාතියට හේතුව මේ මගේ පුද්ගල භාවයේ ඉපදීමට ඒ නිසයි මේ ජරා මරණ දුක් විඳින්න වෙලා තියෙන්නේ කියලා දකිනවා. දුකට හේතු ටික මේ තණ්හා උපාදානයි කියලා දකිනවා. මේ තණ්හා උපාදාන නැතිනම් මේ දුක නැති වෙනවා කියලා දකිනවා. මේ චතුරාර්ය සත්‍ය. ඊට පස්සේ දැන් දැක්කනේ පෙනෙන රූපයේ සද්ද රූප වේවා ඇහැට පෙනෙන නාසයට ඇහෙන මේ හැම රූපයක්ම අයිති. පෙනෙන රූපේ සතුටු උනේත් නැත්තම් සතුටු භවයේ ಗುಣ කිව්වෙත් නැත්තම් දැසගෙන හිටියෙත් නැත්තම් මේ ගොට්ට ලෙහෙනවා මේ වදේ එකින් එක ගැලවිලා යනවා කියලා දන්නෝනේ. හරි. දැන් එහෙනම් ඒකට කරන්න තියෙන්නේ මොකක්ද? මේ පర్యాయදි පෙන්වේ සමාධි වඩන්න ඕනේ. කය වචන දෙක සංවර කරගන්නවා. සංවර කරගෙන කය වචන දෙක හොඳට සංවර කරගෙන බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආදී කුමන හෝ කමඨහනක් Tamanට වඩන්න පුළුවන්. සති නිමිති හිත තබාගෙන
සති නිමිති හිත තබාගෙන ආනාපාන සතිය බුදු ගුණ අසුභය මරණය මෛත්‍රී මේ ඕන එකක් වඩන්න පුළුවන්. මේ කුමන කමඨහනක් වැඩුවත් මේ සමාධියට විදර්ශනාව වෙනවා. මොකද එයාට කලම නුවණක් තියෙනවා දැන්. ඇයි මේ සමාධිය වඩන්නේ මොකද? ඇත්ත ඇති හැටි දකින්න කියන නුවණ. මොකක්ද ඇත්ත ඇති හැටි? මේ රූපය හැදුන හැටි, ඒ කියන්නේ මේ රූපය කියනකොට බාහිරට අත දික් කරන්න එපා. බාහිරට තමයි තමන්ට අත දික් කරන්න වෙන්නේ. මට කොළඹ තියෙනවා, යාපනයේ තියෙනවා, පිටරටවල් තියෙනවා, මිනිස්සු සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා යම්තා සත්‍යයන්ගේ පුද්ගලයන්ගේ දේවල් වල රූප තියෙනවා. ඔය රූප ටික හැදුන හේතුව මට පෙනෙනවා මේ හිත වැඩුණු දවසට. මේ තණ්හා උපාදානය නිසා කියලා. ඒ හේතුව දැක්කොත් මේ තණ්හාවෙන් මම හදාගත්ත රූපයක් කියලා දැක්කොත් මේ රූපේ කලකිරෙනවා. මේ දුකේ කලකිරෙන දවසක් එනවා. බය හිතෙනවා ඕගොල්ලෝ ඇහැට එන රූපය ඇලෙන්න. ඇයි? ඇහැට එන ඇස් ඉදිරි පිටට එන රූපේ සතුටු වුණොත් ಗುಣ කිව්වොත් බැසගෙන හිටියොත් තියෙන ආදීනව පෙනෙනවානේ. මොකද්ද මේ? එකතු වෙනවනේ ඔක්කොම භවයේ වගේ. එකතු වුණාම අඬන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්, දුක් විඳින්න පුළුවන්, නිന്ദා පහස විඳින්න පුළුවන්, අසාධාරණකම් කරන්න, අසාධාරණකම් වෙන්න පුළුවන් කෙනා පුද්ගලයා ලෝකය දෙනවා. මේ ආදීනව ටික දකින්න මේ දුකේ කලකිරෙනවා. මම දුක උපද්දවාගෙන දුක හදාගන්නේ මොකටද කියලා. ඒ හින්දා ඒ සමාධිගත මනසකින් ඔය ඇත්ත දකින්නකොට ඉබේමයි ඒක විදර්ශනාවට පරිවර්තනය වෙන්නේ. එයා පෙනෙන රූපය ඇත්ත දකිනවා. ඇහෙන ශබ්දය ඇත්ත දකිනවා. පෙනෙන රූපය ඇලෙන්නේ නැහැ, ඇහෙන ශබ්දය ඇලෙන්නේ නැහැ. එයා දන්නවා ඇස් ඉදිරි පිටට එන්නේ මෙන්න මෙබඳු ධර්මතාවයක් කියලා. මේ දේශනාවට සම්බන්ධ කරගන්න ඊයේ මම බලංගොඩදී කළ දේශනාවත් පෙරේද ලැබුණෝරදී කළ දේශනාවත් ඒ දේශනා දෙකත් අහලා මේකත් අහලා ඒ දෙකත් ඇහුවාම මේ ටික ඔක්කොම එකට සම්බන්ධ වුණාම ඒවැ ටිකක් තව ප්‍රතිපදාව කියලා තියෙනවා. අද මේ ප්‍රතිපදාව අවශ්‍ය මොකද්ද කියන කාරණාව හොඳට ලෙහෙලා තියෙනවා. මේ වගේ දර්ශනයක් ප්‍රතිපදාවක් අපිට අවශ්‍ය ඇයි? අපේ ජීවිතයකට දුක එකතු වෙන දුක් වූ රූප එකතු වුනේ මේ ස්කන්ධ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. කෙටියෙන් කියනවා පංච උපාදාන ස්කන්ධයට කියනොත් වෙනවා දුකයි කියලා. ඒ පංච උපාදාන ස්කන්ධය හැදුනේ කොහොමද? තණ්හාව නිසායි කියලා පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. මේ තණ්හාව නැති වුණොත් මේ පංච උපාදාන ස්කන්ධ දුක නැති වෙනවා. මේ පංච උපාදාන ස්කන්ධ දුක කියනකොට වදේ වහගෙන ඉන්න මීමැස්සෝ ටික වගේ අපේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා. මැරිච්ච අම්මව සිහි කළා, තාත්තව සිහි කළා, අඬන්න පුළුවන් විදිහේ මේ මනසේ ගතියට අපි අම්මගේ තාත්තගේ ඇත්තටම රූපේ සිහි කරගෙන නෙමෙයිද අඬන්නේ? අපිට රූපයක් නැද්ද? සියල්ල හිතේ කියලා හරියනවද? කෙනා රූපෙකින් දුක් විඳිනව නේද? මේ කෙනාටයි කියන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියලා. අනේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ රැස්ුනේ හැදුනේ කෙටියෙන් ගත්ත දුක්ඛ සත්‍ය හදාගත්ත එකක් තණ්හාවෙන්. ඇස් ඉදිරි පිටට එන රූපය ආරම්භය වර්ධව පිළිපැදීම නිසා සකස් වෙච්ච එකක් පංච උපාදාන ස්කන්ධ දුක. ඇස් ඉදිරි පිටට එන රූපේ තණ්හා උපාදාන නොවුනොත් මිදෙනව පංච උපාදාන ස්කන්ධ දුකෙන්. පංච උපාදාන ස්කන්ධ දුකේ මිදීමටයි නිවන කියලා කියන්නේ. ජාති නිරෝධය කියලා කියන්නේ. ජරා මරණ නිරෝධය කියලා කියන්නේ. භව නිරෝධය කියන්නේ. සලආයතන නිරෝධය කියලා කියන්නේ. එකම තැනට කියන නම් ටික. ඒකට සමාධිය වැඩි යුතුයි.
සමාධියට අනුග්‍රහය දක්වනවා දෙපැත්තකින්. මොකද්ද? වාචා කම්මන්ත ආජීව කියන ටික පිහිටලා හිඳිමින් කය වචන දෙකේ සංවරය හදලා හිත සමාධි කරන්න උපකාරයි. ඔයා අවශ්‍යයෙන්ම මේ හිත සමාධි කරගත්ත යුතුයි මෙන්න මේ ප්‍රශ්නේ ලියා ගන්න කියලා මේ සමාධිය ඇති කරගන්න සංකප්ප දිට්ඨිය කියන දර්ශනයකින් ඉහළින් උපකාරයි. තේරුණා නේද? සීල සමාධි ප්‍රඥා සමාධි වඩන්න කිව්වට මේ සමාධිය වඩා ගන්න පිහිටලා හිටින්න තියෙනවා වාචා කම්මන්ත ආජීව කියන ටිකේ පිහිටලා තමයි කරන්නේ. කය වචන දෙක සංවර කරගෙන සමාධි වඩනවා. ඔයා සමාධි වැඩුවාම මෙන්න මේ රූපේ ඇති වෙන හැටි මේ රූපේ නැති වෙන ආකාරය ඔයාට පෙන්වනවා. එදාට ඔයාට ඕක කරගන්න පුළුවන් කියලා මේ දුක් වූ රූපය ඇති වෙන හැටි දුක් වූ රූපය අස් කරගන්න හැටි පිළිබඳ දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනයගේ සම්මාදිට්ඨිය. ඊට අනුව යා හිතන කමක් තියෙනවා ඒක යගේ සම්මා සංකප්පේ ඒක ප්‍රඥාව. මේ සමාධියට සීලෙනුයි ප්‍රඥාවෙනුයි අනුග්‍රහය දක්වලා තියෙයි. මේ සමාධිය වඩන්න මහණේ කියන තැන ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්ම කුළු ගැනීමලා තියෙයි. හැබැයි ඒ මෙබඳු අර්ථයක් ඉගෙනගෙන සමාධි වඩන සම්මා දිට්ඨිය කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් සම්මා දිට්ඨිය අහගෙන මේ දුක දුක්ඛ ස්කන්ධ ටික හැදුන දුක්ඛ ස්කන්ධ ටික හැදුන හැටි ඒ හේතුව නැති කළොත් මේ දුක්ඛ ස්කන්ධ ටික නැති වෙන හැටි අහගෙන ඒ ටික බලා ගන්නයි සමාධිය ඕනේ කියන නුවණ ආවා. එතකොට ඒ සමාධිය වඩන්න ආපු නුවණම සම්මාදිට්ඨිය. ඊට අනුව තියෙන සම්මා සංකප්පය. එතකොට සම්මා දිට්ඨියට සමාධිය සීලය කියන දෙකෙන් අනුග්‍රහය දක්වන්නත් පුළුවන්. සමාධියට සම්මා දිට්ඨි නැත්නම් ප්‍රඥා සීල කියන දෙකෙන් අනුග්‍රහ දක්වන්නත් පුළුවන්. සීලයට ප්‍රඥා සමාධි කියන දෙකෙන් අනුග්‍රහ දක්වන්නත් පුළුවන්. එකට තියෙන්නේ පොකුරක්. ප්‍රඥාවට සීල සමාධි දෙකෙන් අනුග්‍රහය ලැබෙනවා. සමාධියට ප්‍රඥා සීල දෙකේ අනුග්‍රහය ලැබෙනවා. සීලයට සමාධි ප්‍රඥා දෙකේ අනුග්‍රහය ලැබෙනවා. ඕනෝන් වෙන් කරන්න බෑ. එකට උපදින ධර්මතාවයක්. මේ සමාධිය වඩන්න කියනකොට ඉබේම කියලා තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න කියන එක. ඒ නිසා පින්වතුනි මෙබඳු ධර්මතාවයක් ලෝකේ හැමදාම බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් හැමදාම මේ ලෝකයේ හැදුණු ඇත්ත මේ. නමුත් ලෝකයට ඒක පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දුක ඇති වෙච්ච හැටිත් මේ දුක නැති වෙන හැටිත් ඒකට කරන්න තියෙන වැඩපිළිවෙල හොයාගෙන අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කළා. මෙබඳු යථාර්ථයක් කෙනෙකුට ඒක එහෙම නෙමෙයි ඒක වැරදි කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ පින්වතුනි කවදාවත්. මේ චතුරාර්ය සත්‍යයේ තියෙන සත්‍ය භාවය තමයි බුහුතයි තතයි අවිතතයි අනඤ්‍යතතයි කියලා කියන්නේ. නෑ ඕක වැරදි. ඕක කොහොම නෙමෙයි අපේ ජීවිතයේ දුක තියෙන වෙන විදිහකටයි කියලා පෙන්වන්න ක්‍රමයක් වෙන නෑ. ඉතින් ඒ සැබෑ ස්වභාවය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කළා. ඒ දේශනාව ඇති අය දැක්කා, ඇති අය නොදැක්කා. ඉතින් ඇත්තෝ දකිත්වා කියලායි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඉතින් මටත් මතක් කරන්න තියෙන එච්චරයි මේ දේශනාව ගැඹුරුයි. ස්වභාවයෙන්ම ගැඹුරුයි. මම කියන්නේ අපි
හොඳ ගැඹුරු ප්‍රඥාවන්ත පුද්ගලන මේ සසරේ එන්නේ නැහැ. අපි කොච්චර මෝඩද අපේ මනස කොච්චර මෝඩද කියලා කියනවනම් මම මෝඩකමට අර උපමාවක් කියන වෙනදටත් කියලා තියෙනවා. දැන් මහා කළු ගලක් ලිඳකට දාලා යට යන්න එපා උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? යට යනවා. අපි ප්‍රාර්ථනා කළත් නොකළත් ගල යට යනවා. නමුත් යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළාම බලන්න ඉබේම Taman කැමති දේ නොලැබීමේ දුකෙන් නැද්ද කියලා? ඇයි? යට යන ගල හැබැයි උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළායි දැන් මේ ගල යට ගියා. අනේ මම බලාපොරොත්තු වෙච්ච දේ නොලැබීමේ දුක ඇවිල්ලා. බලාපොරොත්තු වෙච්ච දේ නොලැබීමේ දුකාවේ වැරදි ප්‍රාර්ථනාව නිසාද ගල යට ගියේ ඉඳද? වැරදි ප්‍රාර්ථනාව නිසා. යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් විඳින මනසත් දිරන රූපේ නොදිරාවා, ලෙඩ වෙන රූපේ ලෙඩ නොවේවා, මැරෙන රූපේ නොමැරේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් වෙන මනසත් අතර වෙනසක් නැහැ. අර මනස බලන්න අර මට්ටම මොනතරම් මෝඩද? ඔන්න ඔය තරම් මෝඩ මනසකට කිසිම අපහසුයක් නැතුව තේරෙන ධර්මයක් වුණොත් ඒ ධර්මයක් මෝඩ නැද්ද? ඇයි ඔච්චරම මෝඩයි නම් අපි ඉඳගෙන ඉන්න ඒ ආසනේ ඒ විදිහට මේ මෝඩකම තියෙන මට්ටමටම හොඳට ගැලපෙනවා තේරෙනවා නම් හිතන්න තර්ක කළා විතර්ක කළා දර්ශනයත් මෝඩ නැද්ද කියලා. නමුත් යම් දර්ශනයක් තියෙන්න ඕනේ අපේ මෝඩකම පවත්වන්න බැරි වෙන්න. මෝඩකම ගෙවෙන්න, මෝඩකම ලෙහෙන්න. එහෙනම් ඒක ගැඹුරු වෙන්න ඕනේ ඊට වඩා. එහෙනම් ඒක ඔබට අපහසුම විය යුතුයි. ඒක ටිකක් මහන්සියෙන් අත දාලා ගන්න වෙන එකක් විය යුතුයි. හිතපු තැනටම අතේ දුරිම තියෙන එකක් නෙමෙයි, නැගිටලා අත දික් කරන්න වෙන එකක් විය යුතුමයි. ඒ නිසා බලාපොරොත්තු වෙන්න එපා මෝඩ ඔය මනසට ගැළපෙන මට්ටමටම ඔබේ කිසිම උත්සාහයක් වෙහෙසකින් තොරව බොහෝම පහසුවෙන් අවබෝධ වෙන ධම් කරුණු හොයාගෙන යන්න හදන්න එපා. ඒකම මෝඩකම. ඒ මෝඩකමේ ලක්ෂණය. වෙහෙසෙන්න, මහන්සි වෙන්න මෝඩකම ගෙවා ගන්න. ඔබේ මෝඩ මනසට තේරෙන තාම තේරුන්නේ නැහැ කියලා මෝඩ මනසට තේරෙන මට්ටම් හොයා යන්න හදන්න එපා. තේරුම් ගන්න. අපි මෝඩයි නම් මේ මෝඩකම ගෙවෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ කියන කාරණාව තියෙන්න ඕනේ. අපි කරන්නේ ඒක නෙමෙයි. ඒක තේරෙන්නේ තව තේරෙන මට්ටමක් හොයනවා. තව තේරෙන බණක් තියනවද කියලා හොයනවා. තව තේරෙන ධමයක් තියනවද කියලා හොයනවා. ඇයි අපේ මෝඩ මට්ටමට තේරෙන එකක් හොයනවා. හම්බ වුණොත් හොඳට තේරුණොත් මතක තියාගන්න ඔය තියෙන මෝඩකම මට්ටමට හම්බුනොත් ඒ ධමෙත් කොතනක හරි මැටි බවක් තියෙයි. මෝඩ බවක් තියෙයි. මං කියන්නේ ධර්මතාවය. එහෙම නැද්ද කියලා බලන්න. ඒ නිසා මේ කියන ධර්මයේ මේ කියන දර්ශනය ඕගොල්ලන්ට නොතේරෙන එක පුදුමයක් නෙමෙයි. අරතර මෝඩ අපිට මෝඩ නැත්තම් සසරේ එන්නේ නැහනේ. සසර දුක් විඳින්නේ නැහනේ. ඒ තරම් මෝඩ මට්ටමේ අපි තේරුම් ගත යුතුයි අවශ්‍යයි දහමක් මේ මෝඩකම පවත්තන්න බැරි වෙන්න මෝඩකම හේදිලා යන්න. ඒ සඳහා යම් උත්සාහයකින් ගත යුතු ධර්මයක් විය යුතුමයි. නියම ධර්මයේ කියන එකටම සංකේතයක් තබා ගන්න. ඔබ සූදානම් වෙන්න එපා. ඒ බණ තේරෙන්නේ ඒ ධර්මයේ ගැඹුරයි අපිට ඒක හරියන්නේ හරියනවා අපිට කොහොමද? යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් විඳින මට්ටමේ දෙයක් කියනවනම් කරන ගැලපෙනවා අපිට. මොකද අපි මනසත් ඒ ලෙවල් එකේ මට්ටමේ. ඒ හින්දා තේරුම් ගන්න ජීවිතේ බුද්ධිමත් වෙන්න. පින්වතුනි අනන්ත ජාති සංසාරෙත්
අපි ගැඹුරු බව හුරු කළේ නැහැ. නොගැඹුරු බවෙන්ම යාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ මනස මහණෙනි පාවෙන ලබු කබල් ටිකක් වගේ කියනවා. කවදාවත් ජලයේ ගැඹුරට යනවද? ලබු කබල හිස් වේලිච්ච ලබු කැටයක් වතුරකට දැම්මොත් වතුර යටට යනවද කවදාවත්? මේ ලෝකයේ මනස උඩින් ගහගෙන යනවා මිස කවදාවත් යටට යන්නේ නැහැ. ඕගොල්ලන්ට නොතේරුණත් මම හැමදාම කරන්නේ මේක දෙයක්. නැවත කියනකොට ඉස්සෙල්ලා වචන ටික තේරෙයි. ඉස්සෙල්ලා වචන වල පොඩි අර්ථයක් තේරෙයි. මෙහෙම ටික දවසක් හරි යනකොට ඕගොල්ලන්ට තේරෙයි. ඒ හින්දා හැමෝටම මතක් කරනවා මේ පෞද්ගලික දෙයක් නෙමෙයි කියන්නේ. බුදුහාමුදුරන්ගේ දෙයක්වත් නෙමෙයි මේ කියන්නේ. මගේ දෙයක්වත් නෙමෙයි කියන්නේ. ඕගොල්ලන්ගේ ජීවිතේම සැබෑම කතාව මේ කිව්වේ. බුදුදහම කියලා අහුවනම් නියම බුදුදහම අහුණා කියන එකට සංකේතයක් ඔබට ඔබව පෙනිලා තියෙන්න ඕනේ. අනේ මගේ ජීවිතයේ දුක් විඳින්න පුළුවන් රූප තියෙනවා. ඒව එකතු වෙලා තින්නේ මෙහෙම නේද කියලා තමන්ම පේන්න ඕනේ. මගේ ජීවිතේ දුක නැති වෙන්න නම් මේ දුව පුතා අම්මා මුණුපුරා මිනිපිරි ගෙවල් දොරවල් කියන මේ රූප අස් වෙන්න වෙනවා. එහෙම අස් වෙනවා මෙහෙම වුණොත් ඒකට මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා තමන්ගේ ජීවිතයේ දුක එකතු වෙච්ච න්‍යායත් ඒ න්‍යාය නැතිනම් දුක නිරුද්ධ වෙනවත් කියලා මේ දේශනාවෙන් තමන්ව පෙවුනොත් අනේ මං ගැන කෙනාට හිතෙන්න ඕනේ මේ මටනේ කිව්වේ බණ. මේ මං ගැනනේ කිව්වේ. කෙනාටයි මේ බණ කියලා තින්නේ. ගොඩාක් කෙනෙකුනේ පංච උපාදාන ස්කන්ධ ලෝකයකටයි මේ ධර්ම දේශනාව කළේ. අන්න තේරුම් ගන්න සුදේසිතයි කියලා. සුවකහතයි කියලා. ඒක කෙනෙක්ගේ නෙමෙයි ධර්මතාවයයි කිව්වේ. ලෝකේ හැමදාම පැවතුණු පවතින නමුත් ලෝකයට නොපෙනෙන ලෝකයේ නැද්ද? ඒ නිසා පින්වතුන්ට මතක් කරනවා අපි ගොඩාක් සංසාරේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් එන අය අම්මා තාත්තා දෙමව්පියෝ දුව දරුවෝ මැරෙනකොට අපි අඬනවා. අපි මැරෙනකොට ඒගොල්ලෝ අඬනවා. අඬමින් වැළපෙමින් අපි ඔක්කොම යනවා මිසක අඬන වැළපෙන සල්සරින් අපි විතර කරන්න ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒගොල්ලෝම විතර කරන්න අපි දන්නෙත් නැහැ. අඬන වැළපෙන්න පුළුවන් හේතු ටික තුරුල් කරගෙන ඉන්න අපි ළඟ මොන සම්පතක්ද තියෙන්නේ පින්වතුනි? තියෙන්න පුළුවන් ද ජීවිතේ වහා අර්ථයෙන් සරසන වටිනා දේවල් අපි ගාව තියෙනවද? ඕගොල්ලන්ගේ අවිද්‍යාව මනසට රන් රිදී මුතු මැණික් යාන වාහන ඉඩකන මහා බොහෝ දේවල් තියෙනවා කියලා හිතේ. එහෙමනම් ඒ තරම්ම ඒව වටිනවා නම් වටිනාකම යුක්ත නම් ජීවිතයක දුක තියෙයිද? දුක තියෙනවද? දුක තියෙන තැනක වටිනා දේවල් තියෙන්න පුළුවන්ද? වටිනාකමක් නැති නිසාම නෙමෙයිද දුක? ජීවිතය ගැන ටිකක් හිතලා බලන්න කියන එක මතක් කරනවා. ගොඩාක් දෙනෙක් ඔහි ජීවත් වෙනවා. නමුත් ජීවත් වෙන්න මොනවා හරි දෙයක් කරන්නේ නැතුව ජීවත් වෙන්න මොකක් හරි දෙයක් කරමින් අපි කුමක් සඳහා ජීවත් විය යුතුද කියලා නෝනින් බලලා කටයුතු කරන්න කියන එකත් මතක් කරනවා. කෙනාගේ හැදීම බුදුදහමේ හැදීම වර්ධනය මිසක එහෙම නැතුව අපි මොනවා හරි කළා කියලා බුදුදහම වර්ධනය වෙන්නේ නැහැ. ශාසනයටත් සැබෑ නියම දැක්මක් අවශ්‍ය පුද්ගලයා අවශ්‍ය යුගයක්. ඒකට කොහොම හරි නැටි මනසක් හරියන්නේ නැහැ. මොනවා හරි කිව්වහම සාදු කිව්වට හරියන්නේ නැහැ. දැන් සමහර පැතිවල බුදුහාමුදුරු කියනකොට සාදු කියලා සමහර විට බුදුහාමුදුරන් ගල් පෙරළුවා කියන එක කියන්න හදනවා වෙන්න පුළුවන්.
දැන් සාදු කියලා ඉවරයි. ඒ වගේ වෙලා හරියන්නේ නැහැ. ඒ නිසා හොඳට අහලා සාදු කියන්නේ කියන එකත් මතක් කරලා හිමක් කොනක් පරක් තෙරක් නැතිව දුක් විඳ මේ භව ගමන නිමා කරගන්න ඔබටත් මේ දේශනාව ශ්‍රවණය කරන සියලුම දෙනාටත් පාරමිතාවක්ම වේවා සම්පත්තියක්ම වේවා කියන සිතින් ආශිංසනය කරමින් මේ දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි, එහෙනම් අපි අද දවසේදී මේ පින් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ලෝකයක් සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොර රැකී අධිෂ්ඨානට අධිග්‍රහිත වූ ඒ වගේම මේ ධම්මහදේ සේනාසනයට ආරණ්‍ය සේනාසනයට අධිග්‍රහිත වූ ශාසනමා ක්‍රිෂ්ඨකාර සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සුරු වඩා වර්ධනය කරගෙන මේ දිව්‍ය පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවම් පදං.